අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ මේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන පාඩම පිළිබඳව. මේ පාඩමට යන කලින් මම පළවෙනියෙන් කතා කරනවා මේ පාඩම පිළිබඳ කෙටි හැඳින්වීමක්. එහෙම නැත්නම් මේ IT ෆීල්ඩ් එක පිළිබඳව කෙටි හැඳින්වීමක් කරනවා මම. මොකද්ද මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය කියලා කියන්නේ? නැත්නම් ගොඩක් අය කියන IT ෆීල්ඩ් එක නැත්නම් ICT කියලා අපි කියනවා. Information Communication and Technology කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මොකද්ද මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ? මම මේ කෙටි හැඳින්වීමක් කරන්නේ. තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ අපි යම්කිසි මොකක් හෝ ක්‍රමයකින් අපි තොරතුරක් නිර්මාණය කරගෙන අන්නේ නිර්මාණය කරගත් තොරතුර යම්කිසි මොකක් හෝ කුමක් හෝ තාක්ෂණයක් භාවිතා කරමින් සංනිවේදනය කරගන්නවා නම් මොකක් හරි අපි මොනයම් හෝ ක්‍රමයකින් තොරතුරක් නිර්මාණය කරගෙන අන්නේ නිර්මාණය කරගත් තොරතුර යම්කිසි තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ සංනිවේදනය කරගන්නවා නම් අප අතර හුවමාරු කරගන්නවා නම් අපි ඒකට කියනවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියලා කෙටියෙන්. තව එකක් තමයි මම මේ කෙටි හැඳින්වීමක් කරන දීර්ඝව පසුව මේ පිළිබඳව කතා කරන්නම්. මෙහි රැකියාව අවස්ථා මේ IT ෆීල්ඩ් එකේ රැකියාව ජොබ් මොනවද කියලා. ගොඩක් අය ආස කරන දේ තමයි IT ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න. software engineer කෙනෙක් වෙන්න, web developer කෙනෙක් වෙන්න, network engineer කෙනෙක් වෙන්න, database engineer කෙනෙක් වෙන්න, computer engineer කෙනෙක් වෙන්න. ඒ වගේ දේවල්. ගොඩක් දැන් සමාජයේ ගොඩක් බහුතරයක් මෙන්න මේ IT ෆීල්ඩ් එකේ රැකියාවක් කිරීම පිළිබඳව ගොඩක් උනන්දු වෙනවා. තව දෙයක් තමයි මේ IT ෆීල්ඩ් එකේ රැකියාව ගැන කතා කරද්දී IT ෆීල්ඩ් එකේ රැකියාව කවදාවත් ඉහළ යනවා මිසක් එන්නේ නැහැ. රැකියාව අවස්ථා බහුල වෙනවා මිසක් රැකියාව අවස්ථා සුලභ වෙන්නේ නැහැ. මොකද විශේෂයෙන් අපේ රට ගත්තොත් අපේ ලංකාව ගත්තොත් අපේ ලංකාව තුල අපේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්. මේකේ අපේ රට තුල අපේ රට නේ හැම රටකම විශේෂයෙන් ගත්තාම අපේ රටේ හැම ෆීල්ඩ් එකකම මේ IT කියන දේ පාවිච්චි කරනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ, අධ්‍යාපන ශාස්ත්‍රයේද, කර්මාන්ත ශාස්ත්‍රයේද හැමදේම හැම තැනම රාජ්‍යාංශයේ, පෞද්ගලික අංශයේ හැම ආයතනෙම මේ IT කියන දේ පාවිච්චි කරනවා. මොනවා හරි පොඩි හරි ක්‍රමයකින් පොඩි හරි දෙයකින් මේ IT කියන එක පාවිච්චි කරනවා. කියන්න ඕන දෙයක් තමයි මේ IT ෆීල්ඩ් එකේ රැකියාව කවදාවත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සුලභ වෙන්නේ නැහැ. එන්න ෆීල්ඩ් එකේ රැකියාව බහුල වෙමින් තමයි පවතින්නේ. ඉදිරියටත් එහෙමයි, දැනුත් එහෙමයි. ගොඩක් අය කැමති ඔය software engineer කෙනෙක් වෙනවා. software engineer කෙනෙක් වෙනවා නම් මම කියන්න කැමතියි මුලින්ම අපි IT ෆීල්ඩ් එක ඉගෙන ගන්නවා. නමුත් අපි IT ෆීල්ඩ් එකේ තියෙන ප්‍රෝග්‍රෑමින් කියලා. ඔයාලා සමහර දන්නවත් ඇති ප්‍රෝග්‍රෑමින් නැත්නම් ඔය software හදන එක යන්නේ ප්‍රෝග්‍රෑමින් පැත්තට කියන කෝඩින් අපි කියනවනේ කෝඩින් කියලා කියන අන්නේ පැත්තට වැඩිපුර බර අයට තමයි ඔය software engineering කියලා කෝඩින් කරන්න කැමති අයට තමයි ඔය software engineering ෆීල්ඩ් එකට යන්න පුළුවන්. කෝඩින් කිරීමට කැමැත්තක් තියෙන ආසාව තියෙන අන්නේ කට්ටියට තමයි software engineering ෆීල්ඩ් එකට යන්න පුළුවන්. අන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මම ඉස්සරහට කතා කරන්න. මම ඊළඟට කතා කරන්නේ මේ IT ෆීල්ඩ් එකකින් නැත්නම් මේ IT කියන දෙයින් මේ ලෝකෙට අපේ ලෝකෙට මොන ආකාරයේ බලපෑමක් එල්ල වෙලා තියෙනවද නැත්නම් ඉස්සරහට එල්ල වෙන්න තියෙනවද කියලා. අපි කතා කරත් IT කියන දේ ලෝකේ හැම රටකම පාවිච්චි කරන දෙයක්. පොඩි ළමයාගේ සිට මහලු කෙනා දක්වාම IT කියන දේ පාවිච්චි කරනවා. පොඩි කෙනාට අද කාලේ අවුරුදු 5 දරුවටත් ජංගම දුරකථනයක් තියෙනවා. පරිගණකයක් තියෙනවා, ලැප්ටොප් එකක් තියෙනවා, ටැබ්ලට් ආරේ වගේ. වයසක කෙනාටත් එහෙම හැමෝම ජංගම දුරකථනය පාවිච්චි කරනවා, පරිගණක පාවිච්චි කරන මොනවාම හෝ ක්‍රමයකින් මේ IT කියන දේත් එක්ක හැමෝම එකතු වෙලා තියෙන දැන් හැමෝටම නැතුවම බැරි දෙයක් වෙලා තියෙන මේ IT කියන දේ. මේ ලෝකෙට කුමන ආකාරයේ බලපෑමක් එල්ල කරනවද කිව්වොත් ලෝකයේ සිටින මේ ජීවත් වෙන මිනිස්සුන්ට මේ ලෝකේ ජීවත් වෙන අයට නැතුවම බැරි දෙයක් වෙලා මේ IT කියන දේ. නැත්තම් තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ
හැමෝම ෆෝන් පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නැහැනේ. හැමෝම ෆෝන් පාවිච්චි කරනවා. පොඩි කෙනා පාවිච්චි කරනවා. පොඩි කෙනාගේ සිට ඔය මහලු කෙනා දක්වා මේ ෆෝන් කියන දේ පාවිච්චි කරනවා. ෆෝන් එක කියන්නේ IT ෆීල්ඩ් එකේ දෙයක් තමයි. ඒ කියන්නේ එයත් IT එක සම්බන්ධ වෙලා. අපි හිතන්නේ අපි කවුරුත් දන්නේ නැහැ අපි ඕන කෙනෙක් මේ IT එක සම්බන්ධ වෙනවා කියන IT ශාස්ත්‍රයත් එක්ක ඉන්නවා කියන්නේ ඕවා තමයි. හැමෝම මොනවා හරි ක්‍රමයකින් මේ IT එක්ක සම්බන්ධ. දැන් මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට IT වලින් ගැලවෙන්න විදිහක් නැහැ. ඇත්තටම ගැලවෙන්න බෑ. ඉස්සරහට තවත් IT ෆීල්ඩ් එකේ ඇලෙනවා මිසක් ඕකෙන් ගැලවෙන්න බෑ කිසිම කෙනෙක්ට. කිසිම ભેදයක් නැහැ IT ෆීල්ඩ් එකත් එක්ක එකතු වෙන්න. මෙහි බලපෑම් බැලුවොත් ලෝකෙට නැතුම් බැරි දෙයක් වෙලා කියලා මම ඉස්සෙල්ලත් කිව්වා. ඉස්සරහට මේ එන්න මේ තොරතුරු සංනිධන තාක්ෂණය කියන ශාස්ත්‍රය ඉතා පුළුල්. මේක පුළුල් ශාස්ත්‍රයක්. ඉස්සරහටත් මේක එන්න වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ හැම තැනම දැන්ටමත් ලෝකයේ හැමතැනම හැම ශාස්ත්‍රයකම හැම ආයතනයකම හැමදේම IT පාවිච්චි වෙනවා. ඒත් ඉස්සරහට මේ තවත් එන්න සංවර්ධනය වෙමින් පවතින ශාස්ත්‍රයක්. වෙලා ඉවරයි. දැන් වෙලා ඉවරනට තව ඉස්සරහට තියෙන හැම වෙන්න. ඊට පස්සේ මම කියන්න කැමති මේ IT කියන දේ අපිට තියෙන අවශ්‍යතාවය නැත්නම් අපේ ලෝකෙට තියෙන අපේ රටට තියෙන අපේ ගමට තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා. අපි මේ IT කියන දේ තමයි මේ ජංගම දුරකථනයෙන් අපි කෝල් එකක් ගන්නවා. සරලවම ගත්තොත් ෆෝන් එකකින් ඔයාලගේ මොබයිල් ෆෝන් එකකින් ඔයාලා තව කෙනෙක්ට කෝල් එකක් ගන්නවා කියන්නේ යන්න IT අපිට අපි IT තමයි IT නැත්නම් ICT තොරතුරු හා සංනිවේදන තාක්ෂණය තමයි අපි උපයෝගී කරගෙන තවත් කෙනෙක් සමග සංනිවේදනය කරන්නේ. ඒ වගේ ඔයාලා ලැප්ටොප් එක පාවිච්චි කරලා ගේම් ගහනවා නැත්නම් කම්පියුටර් පාවිච්චි කරලා ගේම් ගහනවා YouTube පාවිච්චි කරලා වීඩියෝස් බලනවා නැත්නම් මුහුණු පොත නැත්නම් Facebook භාවිතන මිතුරන් ඇසුරු කරනවා මේ වගේ හැමදේම මේ කරන්නේ මේ IT හින්දා. IT නැත්තම් මේ කිසි දෙයක් කාටවත් කරන්න බෑ. ඒ කියන්නේ මේකෙන් පිළිබිඹු වෙන්නේ මෙහි අවශ්‍යතාවය කොච්චරද කියලා හැමෝටම තේරෙනවා ඇති. ඊළඟට මම කතා කරන්නේ මේ ශාස්ත්‍රය පිළිබඳ මෙහි කියන්නේ මම මේ 10 ශනේ පළවෙනි පාඩුවෙන් මම මේක පටන් මේ කතා කරනවා මේ IT ෆීල්ඩ් එකේ ශාස්ත්‍ර මොනවද කියලා මම දැන් කෙටි හැඳින්වීමක් කරන්න. IT ෆීල්ඩ් එක ගත්තාම ශාස්ත්‍ර ගොඩක් තියෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයට විශේෂයෙන් දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයට නැතුවම බැරි දෙයක් වෙලා IT ෆීල්ඩ් එක. ලෙඩෙක් රෝගියෙක් ගත්තාම රෝගයාගේ ECG EEG වෙන ස්කෑන් ඉදම්ම දැන් ගන්නෙ. දැන් කියන්නේ ගහම දෙයම කරන්නේ මේ IT ෆීල්ඩ් එකේ IT කියන්නේ IT එකේ සොලියුෂන් එක පාවිච්චි කරලා. ඊට පස්සේ කර්මාන්ත ශාස්ත්‍රය ගත්තාම දැන් ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර නම් ගොවිපළවල වල මිනිස්සු පළදාවන්න ලාන මිනිස්සු යන්නේ ගොවිපළට ගිහිල්ලා මිනිස්සු ගිහිල්ලා කූඩ අරන් ගිහිල්ලා අරව අරන් ගිහිල්ලා බාස්කට් උස්සගෙන යන්නේ ඒවට දාගෙන පළදාවන්න ලාන එහෙම යන්නේ මිනිස්සු. දැන් එහෙම නෑ. දැන් මිනිස්සු යන්නේ දැන් විශාල මහා පරිමාණයේ ගොවිපළවල වල දැන් පාවිච්චි කරන්නේ රොබෝ තාක්ෂණය. රොබෝටික්ස්. රොබෝස්ලා තමයි යන්නේ. පැලෙට ගහෙන් ගහට ගිහිල්ලා පරණෙලා ගන්නේ රොබෝස්ලා. ඒ පැලේ පළදාවේ තත්ත්වය බලලා රොබෝස්ලා තමයි රොබෝටික්ස්ලා තමයි පළදා නෙලා ගන්නේ. කර්මාන්ත ශාස්ත්‍රය ගත්තාම සෞඛ්‍ය ශාස්ත්‍රය අධ්‍යාපන ශාස්ත්‍රයත් එහෙමයි. ගොඩක් අය දැන් ඉගෙන ගන්නවා ගුරුවරු ඕනේ දැන්. YouTube ඉන්ටර්නෙට් එක දෙන YouTube එකේ මහා වීඩියෝස් යනවා. පාඩම් වල වීඩියෝස් යනවා. ඉන්ටර්නෙට් එකේ තියෙන වෙබ්සයිට් වල තියෙනවා පොත් පිටින් තියෙනවා වීඩියෝස්. පොත් තියෙනවා වීඩියෝස් තියෙනවා හැමදේම නෝට්ස් තියෙනවා. ඕන දෙයක් ඒ අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුරුවරයා ඉදන් පාවිච්චි කරන ගුරුවරයාත් පන්ති බොහෝ පාසල් වල හෝ දියුණු තැන් වල ප්‍රයිවට් ක්ලාස් වලත් දියුණු තැන් වලත් දැන් බ්ලැක් බෝඩ් නැත්නම් වයිට් බෝඩ් පාවිච්චි කරනවා දකින්න අඩුයි. පාවිච්චි කරන්නේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරි. බහුමාධ්‍ය සිංහලෙන් කියන්නේ සිංහලෙන් කිව්වොත් ඔයාලා දන්නේ නැද්ද බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය කියලා. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රොජෙක්ටර් එක කියලා බහුල මේ පාහේ මේ පාවිච්චි කරන වචනේ ප්‍රොජෙක්ටරේ භාවිතා කරලා තමයි ළමයට උගන්වන්නේ. ඒ කියන්නේ ළමයාත් හරි ආසයි අර නිතරම අර බ්ලැක් බෝඩ් එක නැත්නම් කළු ලෑල්ලයි වයිට් බෝඩ් එකයි දිහා බලාගෙන ඉඳලා මිස් ලියන එක ටීචර් ලියන එක බලන් ඉඳලා කරනවට වැඩිය අර යම්කිසි අර මොලේට
යන චිත්‍ර ප්‍රොජෙක්ටරේ උගන්නන එකේ අර ඔළුවට වදින දේවල් වැඩි. අර ලියන එක හැමදාම එකම දේම කරලා බෝඩ් එකේ ලියන දැකලා ළමයිටත් එපා වෙලා ගුරුවරයටත් සර්ටත් ලියලා ඒකත් එපා වෙලා. දිගොල්ලන්ට මේ පාඩම එහෙමනේ IT ෆීල්ඩ් එක ගත්තාම ප්‍රොජෙක්ටරේ ළමයි සර් හරි ගුරුවරයා දානවා රිමෝට් එකෙන් එකක් දාන්න දින ළමයි ඔය බලන් ඉන්නවා. ඒක ළමයිටත් ලේසි ගුරුවරයටත් ලේසි. හරි අපි පිළිවෙල කතා කර ඇත්ති. අපි පාඩමට යමු. මොකද්ද මේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම තොරතුරු හා සංවේදන තාක්ෂණය. ඒකේ අපි පළවෙනිම ඒකකයේ පළවෙනිම අපිට මේ තියෙන මේකේ පාඩම් ටික දැනගැනීම එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. උනට මම කියන්න 10 ශ්‍රේණියේ සිලබස් එක ගත්තාම 10 ශ්‍රේණියේ O level විභාගයේ ගත්තාම O level විභාගයේ ICT paper එක නැත්නම් IT paper එකේ 60%ක් ඕනම විෂයක එහෙම තමයි 60%ක් 10 ශ්‍රේණිය පොතෙන් තමයි එන්නේ. දැන් IT වලත් එහෙමයි. IT වල ඒ කියන්නේ ඒක නිසා අපි වැඩි නැඹුරුකමක් දෙන්න ඕනේ මේ 10 ශ්‍රේණිය IT 10 ශ්‍රේණිය IT කියන්නේ 10 ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය පිළිබඳව 10 ශ්‍රේණිය පොත පිළිබඳව වැඩි අවධානය අපි වැඩි පාඩම් කරන්න ඕනේ. වැඩියෙන් මේක තියෙනවා ගණන් පාඩම් ගණන් හදන පාඩම් තියෙනවා තාර්කිකව හිතන්න පුළුවන් හිතලා වැඩ කරන්න පුළුවන් පාඩම් තියෙනවා. අන්න ඒ වගේ පාඩම් ගැන අපි ප්‍රැක්ටිකල් කරලා කරගන්න පුළුවන් පාඩම් තියෙනවා. අන්න ඒ විශේෂයෙන් මේකේ පාඩම් දෙක තුනක් තියෙනවා විභාගයේ ප්‍රධාන ප්‍රශ්නෙන පාඩම්. අන්න ඒ පාඩම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ පාඩම් පළවෙනි පාඩම තියෙනවා තොරතුරු හා සංවේදන තාක්ෂණය. ඒකේ නම් එච්චර බලපෑම නැහැ. ඒකේ මේ තොරතුරු IT ෆීල්ඩ් එක ගැන පොඩ්ඩක් හඳුන්වා දීමක් IT ෆීල්ඩ් එකේ යෙදවුම් මොනවද කියලා හඳුන්වා දීමක් තමයි පළවෙනි පාඩමේ කරන්නේ. නැත්නම් පරිගණක ඉතිහාසය පිළිබඳව පරිගණක මේ IT වල අනිසි ප්‍රතිඵල අපිට ඇති වෙන වාසිදායක ප්‍රතිඵල අන්න ඒවා පිළිබඳව තමයි පළවෙනි පාඩමේ කතා කරන්නේ. දෙවෙනි පාඩම ගත්තොත් පරිගණකයේ හඳුනා ගැනීම කියන පාඩමේ පරිගණකයේ සියලුම කොටස් පිළිබඳව අධ්‍යයනයක් කරනවා. ඒ කියන්නේ අපි පරිගණකය පිළිබඳව අධ්‍යයනය කරනවා. ඊට පස්සේ පරිගණක අභ්‍යන්තර ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනයක් කරනවා. ඊට පස්සේ පරිගණක ආශ්‍රිත උපාංග තියෙනවා හැම CCTV එකේ ඉඳන් හැමදේම පෙන් ඩ්‍රයිව් එක චිප් එක හැමදේම CD DVD පෙන් ඩ්‍රයිව් චිප් හැමදේ ගැනම දෙවෙනි පාඩමෙන් නැත්නම් පරිගණක හඳුනා ගැනීම කියන පාඩමෙන්දී කතා කරනවා. පරිගණක ජාල පිළිබඳව ඒ වගේ දේවල් ඒ වගේ කියන්නේ IT ෆීල්ඩ් එකේ අර පළවෙනි පාඩමේම කොටහක් වගේ තමයි එකක් තියෙන්නේ. පරිගණක හඳුනාගන්න කියන පාඩම පරිගණකයේ වේගය මොනවද ඒවට පරිගණක වර්ග පරිගණක වර්ගීකරණය කියන අන්නේ හැමදේම දෙවෙනි පාඩමෙන් අපි ඉගෙන ගන්නවා. තුන්වෙනි පාඩම ගත්තොත් පරිගණක පද්ධතියේ දත්ත නිරූපණය භාවිතා කරන ක්‍රමය. කියන්නේ මේක තියෙන්නේ මේ පරිගණක අපිට මම පාඩමේදී මේක හඳුන්වා දෙන්නම්. දැනට කෙටියෙන් කිව්වොත් අපි මේ ටයිප් අපි දැන් අපි කතා කරන භාෂාව සිංහල වුණාට පරිගණකයට අපි පරිගණකේ ටයිප් කරන අපි ඉංග්‍රීසි වලින් ඒත් පරිගණකයේ ටයිප් කරාට අපි බට කීබෝඩ් එකේ ටයිප් කරාට ඉංග්‍රීසි අකුරු පරිගණකයේ අපිට පරිගණකයට හඳුනා ගන්න බෑ ඉංග්‍රීසි අකුරු ටයිප් කරාට. පරිගණකයේ වෙනම භාෂාවක් තියෙනවා පරිගණක භාෂාව කියලා. අන්නේ පරිගණක භාෂාවක් උපයෝග කරගෙන තමයි පරිගණකයේ අපි දෙන උපදේශක හඳුනාගන්නේ. ඒව මම වැඩිදුර විස්තර කරන්නේ පාඩමේදී. ඒ පාඩමේ කතා පොඩක් ගණනය කිරීම පිළිබඳව තමයි ඔය දීමේ සංඛ්‍යා අෂ්ටමයේ ෂඩ්දශමයේ දශමයේ යන්නේ ඒවා ගණනය කිරීම පිළිබඳව තමයි තුන්වෙනි පාඩමේ කතා කරන්නේ. හතරවෙනි පාඩම ගත්තොත් තාර්කික ద్వාර සමග බූලිය බීජීය තර්කය. ඒක කොට කතා කරන්නේ මේ ලොජික්ස් ටික ගැන. කියන්නේ තර්කයක් එච්චරම තර්ක නෑ. සාමාන්‍ය කෙනෙක්ට හිතලා කරන්න පුළුවන් තර්ක පිළිබඳව තමයි තර්ක කරන්නේ. IT ෆීල්ඩ් එකේ මොනවද ඔය තාර්කික ద్వාර කියන ඒවා මම ඔයාලට පස්සේ කියා දෙන්නම්. මේ පාඩමේදී පැහැදිලිව කියන්න දැනට මේ කෙටි හඳුන්වීමක් කරන්නේ. ඊට පස්සේ තියෙනවා මෙහෙයුම් පද්ධතිය නැත්නම් ඔපරේටින් සිස්ටම් පස්වෙනි පාඩම. මේකේ කතා කරන්නේ මොනවද ඔපරේටින් සිස්ටම් නැත්නම් OS කියලා අපි පොදුවේ හඳුනනවා. OS ඔපරේටින් සිස්ටම් කියන්නේ දැන් අපි ෆෝන් වල නම් පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එක නැත්නම් OS එක Android. පරිගණක වල පාවිච්චි කරන OS එක අපි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන OS එක දැන් Windows කියන එක. Windows එකේ version තමයි Windows 10, Windows 8, Windows 7, Windows 11. දැන් Windows 11 ඉස්සරහට මම හිතන්නේ දැනටමත් ඇවිල්ලා තියෙනවා. Windows Vista, Windows ඒ විදිහට Windows XP අන්න ඒ වගේ දේවල් ඒ පරිගණකයේ මෙහෙම
පරිගණකවල පාවිච්චි කරන මෙහෙයුම් ඔපරේටිං සිස්ටම් නැත්නම් මෙහෙයුම් පද්ධති ජංගම දුරකථන වල භාවිත කරන මෙහෙයුම් පද්ධති තමයි එක මේ Android ඔය Android කියන OS එක Apple phone වල පාවිච්චි කරන Apple phone වල භාවිත කරන මෙහෙයුම් පද්ධතිය නැත්නම් OS එක තමයි Apple iOS කියලාත් කියනවා Apple Inc කියලාත් කියනවා සමහර එක එක නම් වල කියනවා Apple වලට වෙනයි Android Apple කියන මෙහෙයුම් පද්ධති දෙකක් කියලා දැනගත්තාම ඇති. තව මෙහෙයුම් පද්ධති වර්ගීකරණය පිළිබඳ හඳුන්වා ගන්න මෙහෙයුම් පද්ධතියක කාර්ය මොනවද කියලා මේ පාඩමේදී දැනුවත් කිරීමක් කරනවා. මොනවද මේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ? මෙහෙයුම් පද්ධති වර්ගීකරණය මොනවද? මෘදුකාංග කියන්නේ? මෘදුකාංග වර්ගීකරණය හැමදේම පිළිබඳව මෙහෙයුම් පද්ධතියේ පාඩමෙන් අපි කතා කරනවා. ඊට පස්සේ වදන් සැකසුම් නැත්නම් අපි මේකේ කිව්වොත් word වල අපි පාවිච්චි කරන word පිළිබඳව තමයි වැඩිදුර කියන word පිළිබඳ word කියන software එක පිළිබඳව වැඩිදුර මේ පාඩමේදී විස්තර කරන්නේ. අපි කොහොමද ඒකේ letter එක type කරන්නේ? ඒ කියන්නේ ලියුමක් සඳහන් මේ ලියන්නේ කොහොමද? අර මේ හැමදේම ප්‍රස්තාර ගන්න අපි දාන තොරතුරු ප්‍රස්තාරගත කරන්නේ කොහොමද? අන්නේ පිළිබඳව වදන් සැකසුම් නැත්නම් word කියන පාඩමේදී අපි මේ ඉගෙන ගන්නවා. 7 වෙනි පාඩම විද්‍යුත් පැතුම්පත්. මෙන්න මේ විද්‍යුත් පැතුම්පත් කියන පාඩම අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රධාන ප්‍රශ්නයකට එනවා. ඒ කියන්නේ රචනා කොටසේ ප්‍රධාන දෙවෙනි කොටසේ ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස මේ විද්‍යුත් පැතුම්පත් කියන එක එනවා. අනිවාර්යයෙන්ම අපිට ප්‍රශ්න 6ක් තියෙන ප්‍රශ්නයින් 4ක් කරන්න ඕනේ. 4න් අපිට අනිවාර්යෙන් කරන්න පුළුවන් එකක් නැහැ මේ Excel විද්‍යුත් පැතුම්පත් නැත්නම් Excel කියලා කිව්වොත් තමයි කට්ටිය දන්නේ. විද්‍යුත් පැතුම්පත් කිව්වට දන්නේ නැහැ. සිංහල නම් Excel කියන පාඩම හරි ලේසි කරන්න අපිට ඉගෙන ගත්තාම ඒකේ තියෙන ගණනය කිරීම. අත්‍තරම මේකත් ගණනය කිරීම තියෙන්නේ. ගණනය කිරීම උනාට අපි ඒකේ සූත්‍ර පහක් තියෙනවා. max mean count අන්න ඒ වගේ average sum අන්න ඒ වගේ මම ඉස්සරහට ඉදිරියට පාඩමේදී කියලා තමයි මේ කෙටි හඳුන්වීමක් කරන්නේ. අන්න ඒ වගේ මේ සමීකරණ නැත්නම් ශිත කියලා කියනවා. අන්න ඒ වගේ සමීකරණ ඒවා දාලා පොඩි පොඩිව හදන්න තියෙන ඒවා අපිට තාර්කිකව හිතලා කරතේ මහ ලොකුවට හිතන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම ඕන කෙනෙක්ට O level පේපරේ දෙවෙනි කොටසේ කරගන්න පුළුවන් ප්‍රශ්නය තමයි Excel නැත්නම් විද්‍යුත් පැතුම්පත් Excel ප්‍රශ්නය. හරි ලේසි ලකුණු ගන්න. ලකුණු 2 තමයි ප්‍රශ්න පහක් වෙන 2 ගන්න. හරිම ලේසියෙන් ගත හැයි. ලකුණු ගන්න පුළුවන් මේ කියන්නේ ටිකක් හිතන්න බැරි කෙනෙක්ට නම් අමාරුයි මේ විද්‍යුත් පැතුම්පත් නැත්නම් Excel කියන ප්‍රශ්නේ කරන්න. හැබැයි හිතන්න පුළුවන් කෙනෙක්ට සාමාන්‍ය දැනුම තියෙන කෙනෙක්ට හරිම ලේසියෙන් මේකෙන් ලකුණු ගන්න හොඳ ලකුණකට යන්න පුළුවන් විද්‍යුත් පැතුම්පත් දැනගත්තොත්. කෙටි ප්‍රශ්නයකෙත් ප්‍රශ්න 40 ප්‍රශ්න අනිවාර්යෙන් 5ක් 6ක් තියෙනවා මේ Excel වලින්. හොඳ පේපරෙන් හොඳ ලකුණු කොහොමද 15කට එහා පැත්තේ ගත හැකි Excel කියන පාඩම සුපිරියටම කරගත්තොත්. අපි ඊළඟ පාඩම 8 වෙනි එක තමයි ඉලෙක්ට්‍රොනික සමර්පණ. නැත්තම් අපි ඕකට කට්ටිය කියන්නේ දන්න වචනෙන් කිව්වොත් ඉලෙක්ට්‍රොනික සමර්පණ කියන්නේ අතරම කිව්වොත් PowerPoint presentation අපි කරන්නේ. ප්‍රොජෙක්ටර් දාලා ප්‍රොජෙක්ටර් ගහගෙන ඔය බිත්තිය දාලා ලස්සන කරන්නේ ඇනිමේෂන් දාලා අර වෙලාවක් තියලා මෙයා රිමෝට් එකේ මේව කර කර එහාට මෙහාට යනවා අරක ඔටෝ මේ වෙනන්නේ වගේ දේවල් තමයි ඉලෙක්ට්‍රොනික නැත්තම් ප්‍රසන්ටේෂන් වල කරන්නේ. ප්‍රසන්ටේෂන් එක අපි ඒ පාඩමේ අපේ කතා කරන ප්‍රධාන මෘදුකාංගය තමයි PowerPoint Windows PowerPoint. ඒ පාඩම පිළිබඳ අපි ඒත් ඉදිරියට කතා කරමු. ඒ 8 වෙනි එකේදී කරන්නේ එහෙම 9 වෙනි පාඩමේ කරන්නේ දත්ත සමුදාය. දැන් database පිළිබඳව තමයි 9 වෙනි පාඩමේ කතා කරන්නේ. කියන්නේ database කියන්නේ මොකක්ද මේ database එක කියන database එක අවශ්‍යතාවය මොකක්ද? ඊට පස්සේ data type database වල තියෙන අපි යතුරු වර්ගයක් හඳුනා ගන්නවා. මම ඉදිරියට කියන්නම්. දැන් මේ කෙටියෙන් කියන්නේ යතුරු database වල අපි යතුරු තුනක් හඳුනා ගන්නවා. primary key එක නැත්නම් ප්‍රාථමික යතුරු සංයුක්ත යතුරු ආගන්තුක යතුරු කියලා මේ වගේ යතුරු කිහිපයක් හඳුනා ගන්නවා database වල. අන්න ඒවා තමයි 9 වෙනි පාඩමේ කතා කරන්නේ. මේ පාඩම් මම මේ පාඩම් පිළිබඳව කෙටි හඳුන්වීම කරේ. මෙන්න මේ පාඩම් ටිකෙන් තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන පළවෙනි පාඩමෙන් එච්චරම O level paper එකට බරක් නෑ. නමුත් තියෙනවා මේ යම්කිසි කෙටි ප්‍රශ්න වල කොටසක් තියෙනවා මේකේ යදවුම් ලියන්න රචනා ප්‍රශ්නයකට කොටස් දෙකක් විතර ලියන්න තියෙනවා. පරිගණකයේ හඳුනාගන්න දෙවෙනි එකත් ඒ වගේ පොඩි දේවල් එන ලොකු දේවල් නෑ. තුන්වෙනි එකේ පරිගණක පද්ධතියේ දත්ත නිර්මාණ භාවිත කරන ක්‍රම. අනිවාර්යෙන් ඔය තුන්වෙනි පාඩමෙන් ප්‍රශ්න කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4-5ක් එනවා අනිවාර්යයෙන්ම තුන්වෙනි පාඩමෙන්.
දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේත් දෙක දෙක හම්බෙන්නේ පළවෙනි අනිවාර්යයෙන්ම කරන්න ඕන ප්‍රශ්නයක් තියෙන පළවෙනි ප්‍රශ්නේ. අන්නේ පළවෙනි ප්‍රශ්නේත් අනිවාර්යෙන් මේ ඔන්න මේ පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිතා කරන ක්‍රම කියන පාඩමෙන් ගණන් දෙක තුනක් එන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක එනවා. පළවෙනි පේපරෙත් එහෙමයි ඉරිගහන එකෙත් MCQ එකේ MCQ අනිවාර්යෙන් පරිගණක පද්ධතිය දත්ත භාවිතා කරන ක්‍රම එකෙන් අනිවාර්යෙන් ගණන් 3-4ක් එනවා. ඔය පරිවර්තන කරන්න අපිට තියෙන ගණන් අෂ්ටමේ දීමේ අෂ්ටමේ වඩපත් කරනවා අෂ්ටමේ ෂඩ්දශමේ කරනවා ෂඩ්දශමේ දශමේ කරනවා දශමේ දීමේ කරනවා අන්න වගේ පරිවර්තන ටිකක් ඉගෙන ගන්න තියෙනවා. අපි තුන්වෙනි පාඩමේ මේක හොඳට කරගත්තොත් ඒකට හොඳ ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. හතරවෙනි පාඩමත් ප්‍රධාන ප්‍රශ්නයක් වෙන පාඩමත් තාර්කික ద్వාර ලොජික් ඊට පස්සේ ඊළඟට මෙහෙයුම් පද්ධතිය ඒව පාඩම් කරන දේවල්. මේ මෙහෙයුම් පද්ධතිය මේ පළවෙනි පාඩම කියන්නේ තොරතුරු හා සංවේදන තාක්ෂණය පරිගණකය හඳුනා ගැනීම. ඊට පස්සේ මෙහෙයුම් පද්ධති වදන් සැකසීම මෙහෙයුම් පද්ධති ඊට පස්සේ දත්ත සමුදාය. මෙන්න මේ පාඩම් 1යි 2යි 3යි 4යි මෙන්න මේ පාඩම් 4 කටපාඩම් කරගත්තොත් පුළුවන් හොඳට උත්තර ලියන්න. කටපාඩම් කරලා උත්තර ලියන්න පුළුවන් පාඩම් 4 තමයි තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන පළවෙනි පාඩමයි. පරිගණකය හඳුනා ගැනීම කියලා කියන දෙවෙනි පාඩමයි. මෙහෙයුම් පද්ධතිය කියන පස්වෙනි පාඩමයි. දත්ත සමුදාය කියන 9වෙනි පාඩමයි. ඔන්න ඔය පාඩම් 4 කටපාඩම් කරලා ලියන එක ලේසි. කියන්නේ ඕකේ හිතන්න දේවල් නෑ. ඕකේ තියෙන අපේ බාහිර පරිසරය, බාහිර ලෝකයේ තියෙන දේවල් ගැන තමයි ඕකේ තියෙන්නේ. ඔන්න පාඩම් 4 කටපාඩම් කරලා ලියන්න පුළුවන්. නැති අයට තාර්කිකව හිතලා ලියන්න පුළුවන්. තාර්කික හිතනවා කියන්නේ මේ ඉගෙන ගන්න ඕනේ තාර්කිකව හිතන්න. ඊට පස්සේ මේ තුන්වෙනි එක පරිගණක පද්ධතියේ දත්ත නිරූපණ භාවිත කරනවා. ඒක පොඩ්ඩක් හිතලා කරන්න. කියන්නේ ගණනය කිරීම තියෙනවා. අපි පරිවර්තන කරලා ඒ අංක ඒ දශමයේ සංඛ්‍යා අෂ්ටමයේ දීමේ ෂඩ්දශමයේ කියන මේ සංඛ්‍යා පද්ධති පරිවර්තනය කරලා හොඳ ප්‍රැක්ටිස් එකක් අරගෙන තමයි ඔය තුන්වෙනි පාඩමට අපි යන්න ඕනේ. තුන්වෙනි පාඩමේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ඒවා ඒකයි. ඊට පස්සේ තාර්කික ద్వාර සමග බූලිය විතර්ක ඒවා පාඩම් කරලා ලියන්න පුළුවන් ඒවානේ මම මේ කියන්නේ. අර පාඩම් කරලා ලියන්න පුළුවන් 4 තමයි මෙහෙයුම් පද්ධතිය, දත්ත සමුදාය, තොරතුරු හා සංවේදන තාක්ෂණය, පරිගණක හඳුනාගැනීම කියන පාඩම් 4 තමයි පාඩම් කරලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ තුන්වෙනි පාඩම ඔය මංගු පරිවර්තන තියෙන එක මේ පරිගණක පද්ධතිය දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රම කියන පාඩම අනිවාර්යෙන් ගණන් හදලා අපි ප්‍රැක්ටිස් කරලා තමයි පේපර් වලට උත්තර ලියන්න යන්න ඕනේ. හතරවෙනි එකත් එහෙමයි. ඒකෙත් ඔය අපි ඒ වගේ chart ඇඳලා ඒ වගේ දේවල් ඇඳලා ඔය ద్వාර ඇඳලා බූලි බීජ වගු ගහලා තර්කන කරලා ඒ විදිහට තමයි හතරවෙනි පාඩමක් කරන්න ඕනේ. ඊට පස්සේ හයවෙනි පාඩම වර්ඩ් එකයි මෙන්න මේ පාඩම් 3 6 7 8 මේ පාඩම් 3 ගත්තොත් මේ පාඩම් 3 ප්‍රැක්ටිකල් මගින් කරගන්න පුළුවන්. ප්‍රැක්ටිකල් කරලා ඔයාගේ පාසලේ පරිගණකයෙන් හෝ ගෙදර පරිගණකයෙන් හෝ මොකක් හරි පරිගණකයකින් මෙන්න මේ පාඩම් 3 ප්‍රැක්ටිකල් කරලා පාඩම් වර්ඩ් එක හොඳට යූස් කරලා හොඳට වර්ඩ් කියන software එක යූස් කරලා වර්ඩ් වලින් letter type කරලා chart ඇඳලා වගු ගහලා අර එහෙම කරලා හැමදේම කරලා ඊට පස්සේ Excel වල කියන විද්‍යුත් පැතුම්පත් වල ගණන් හදලා ඒ වගේ අපි ඒකට data දාලා අර ගණන් හදලා එක දේවල් කරලා ගණනය කිරීම කරලා අරනේව කළා ඒක ගන්න පුළුවන්. ප්‍රසන්ටේෂන් එකේ අපිට PowerPoint එක දාගත්තා. PowerPoint එකේ වැඩ කරගත්තා. හොඳට ප්‍රැක්ටිස් වුණා. එච්චරයි කරන්න ඕනේ. පොඩ්ඩක් අර සිංහල වචන ටිකක් තියෙන මේවා. මේ සිංහල වචන ටික තමයි ඔයාලට විශේෂයෙන් දැනගන්න ඕනේ. මොකද ඔයාලා software එක පාවිච්චි කරනකොට software එකේ නැහැනේ සිංහල වචන. word වල නම් දැන් word කියන එක වදන් සැකසීම කියලා ඔයාලට කවුරු හරි කිව්වොත් වදන් සැකසීම ඕපන් කරන්නයි කියලා ඔයාලා දන්නේ නැනේ ඕපන් කරන්න. word එක ඕපන් කරන්න එකක් දාන්නටක් ගන්න word එක ඕපන් කරනවා. දැන් විද්‍යුත් පැතුම්පත් එක ඕපන් කරන්න එකක් දන්නේ නැහැ කවුරුවත්. PowerPoint එක ඕපන් කරන්න එකක් ඔන්න දන්නවා. ඉලෙක්ට්‍රොනික සමර්පණත් එහෙමයි. sorry මේ Excel එක මේ විද්‍යුත් පැතුම්පත් ඕපන් කරන්න එකක් දන්නේ නැහැ. Excel ඕපන් කරන්න Excel sheet එක ඕපන් කරන්න එකක් දන්න ඕනේ. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රොනික සමර්පණය මොකක්ද කියලා හුත් දන්නේ නැහැ. හැබැයි PowerPoint කියලා මොකක්ද හුත් දන්නවා. අන්න ඒ වගේ තමයි මේ තුනේ පොඩි පාඩම කරන එක පාඩම් කරන එක අනිවාර්යයි. පාඩම හඳුන්වා දීම පාඩම පිළිබඳ ඉගෙන ගැනීම අනිවාර්යයි.
අන්නේ සිංහල වචන ටික ඔයගොල්ලෝ විශේෂයෙන් ඔළුවට ධාරණය කරගන්න ඕනේ නැත්නම් විභාගෙට ලියීම ඔයාලට අපහසු වෙනවා. මොකද සමහර වචන නම් ඉංග්‍රීසි තේරුමත් එක්ක එනවා පේපර් එකේ. සමහර වචන එන්නේ නැහැ සිංහලෙන්ම එන්නේ. ඔයාලා සිංහල භාෂාවෙන් සිංහල මීඩියම් වලින් කරන අයට එහෙම තමයි. ඉංග්‍රීසි වචනත් එක්ක එනවා තියෙනවා. නැත්නම් ඔය ඉංග්‍රීසි සිංහලෙන්ම තමයි එන්නේ. අපි සිංහල වචන ටික පොඩ්ඩක් පාඩම අපි කරනකොට නිකම්ම අපිට ඔළුවට පුරවන එක ගැන එච්චර හිතන්න දෙයක් නැහැ. සරලව හිතන්න එච්චරයි. වැඩි ඔළුවට ගන්නත් එපා. හිතන්න දෙයක් නැහැ. මෙන්න මේ පාඩම් නම් මේ තමයි කරන්න තියෙන ගේමක් නෑ. හැමෝටම කරගන්න පුළුවන්. මේ පාඩම් නම් කරගත්තොත් බය නැතුව කෙලින්ම 100කට යන්න පුළුවන්. ඕල් ලෙවල් පේපරේ කෙලින්ම 100කට යන්න පුළුවන් මේ පාඩම් නම් හරියට ඔයාලා කරගත්තොත්. 11 පාඩම් තියෙනවා 6ක්. ඒ 6 අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ 6 නොකරත් මේ පාඩම් ඒ 6 මම නොකර ඉන්න එපා කරන්න එපා කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒ 6 නොකරත් මේ 10 ශ්‍රේණී පාඩම් නම් හරියට ඔලුවට දාගත්තොත් හරියට මේ ගේම ඇදගෙන ගියොත් ගේම ගහගත්තොත් අනිවාර්යෙන් 100කට යන්න පුළුවන් ඕල් ලෙවල් පේපරේ. හරියට බලමු ඒ ගැන කතා කර ඇති. පාඩම් තුන ගැන ඔච්චරයි. අපි 11 ශ්‍රේණී පාඩම් ගැන අපි මේ පොත ඉවර කළා. මේක පිළිබඳ ගණන් හදලා පේපර් වල උත්තර ලියලා අපි ඊළඟ පොතට යමු. ඒ කියන්නේ 11 වසරේ පොතට. ඒ පොතේට වැඩිය මේ පොතට තමයි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මේ පොතේ දේවල් තමයි පේපරේ වැඩි මේ පේපරේට බරක් තියෙන්නේ මේ 10 ශ්‍රේණී පොත. 10 ශ්‍රේණී පොතෙන් තමයි පේපරේට වැඩි දේවල් එන්නේ. 11 ශ්‍රේණිය එන්නේ නැහැ කියන නෙමෙයි. 11 ශ්‍රේණියෙන් එනවා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ 160ක් අනිවාර්යයෙන්ම 10 ශ්‍රේණියෙන් තමයි ඕනම විෂයකට එන්නේ. IT වලත් එහෙමයි. ඒකින්ද 10 ශ්‍රේණිය ටික හරියට කරගන්න බලන්න. වීඩියෝ එක කරන හැමදේම හොඳින් අහගෙන ඉන්න. හොඳින් අහගෙන ඉඳලා ඒවල තනියෙන් අධ්‍යයනය කරන්න බලන්න. තනියෙන් කියවල බලන්න. තනියෙන් පාඩම් කරන්න. අනිවාර්යෙන් තනියෙන් පාඩම් කිරීම අනිවාර්යයි. ගණන් හදන්න කියා දෙනවා මං. ගණන් හදන්න මං කියා දුන්නට මං හදන ගණන් ඔයා ඒ වෙනස් කර පාරණ කොළ අරගෙන කැලෙන්ඩර් කොළ හරි මොන හරි අරගෙන මං හදනගෙන වෙනස් කර ආයේ ගණන් හදන හොඳට ප්‍රැක්ටිස් කරන්න. ලොජික් උත් එහෙමයි, එක්සෙල් උත් එහෙමයි. එක්සෙල් වල මං කියා දෙනවා එක්සෙල් කොහොමද කරන්නේ. අර මේ ඔක්කොම ඒ අර ෂීට පහ නැත්නම් ඔය සූත්‍ර පහ අරගෙන නැත්නම් අපි සමීකරණ පහ අරගෙන කරන්න ඕන විදිහ මං හැමදේම කියා දෙනවා. කියා දුන්නට මං කියලා දෙන එක විතරක් නෙමෙයි. ඔයාලා එතනින් එහාට දෙයක් හිතන්න පුරුදු වෙන්න. ඕන විෂයකදී එහෙමයි. විශේෂයෙන් IT වල ගණන් වල ඒ වගේ දේවල් වල මං කරන දේ විතරක් කරන්න එපා. මං කරන දේ හොඳට බලාගෙන මේක ඔලුවට හොඳට දාගන්න නැත්නම් ඔලුවට හොඳට ධාරණය කරගෙන ඊට පස්සේ හොඳට පාඩම් කරගන්න. පාඩම් කරන ගණන් හදන ප්‍රැක්ටිකල් හොඳට කරගන්න. අර සිංහල වචන ටික හොඳට පාඩම් කරගන්න. හැමදේම කරගෙන හොඳින් විභාගෙට මුහුණ දෙන්න කියලා හැමෝටම කියලා අපි එහෙනම් පළවෙනි පාඩම පටන් ගමු. පළවෙනි පාඩම තමයි තොරතුරු හා සංවේදන තාක්ෂණය. බලමු පළවෙනි පාඩම තොරතුරු හා සංවේදන තාක්ෂණය. මේකේ තියෙනවා මේ පාඩම හැදෑරීමෙන් ඔබට කියලා. බලමු මොනවද කියලා මේ පාඩම හැදෑරීමෙන් ඔයාලට ලැබෙන්නේ කියලා. පළවෙනි එක තමයි දත්ත සහ තොරතුරු වෙන් කර හඳුනා ගැනීම. දත්ත කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ නැත්නම් data. දත්ත වල ඉංග්‍රීසියෙන් data කියනවා. තොරතුරු වල ඉංග්‍රීසියෙන් information කියනවා. ඒවා වෙන කර හඳුනා ගැනීම කරනවලු. පද්ධතියක් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වනවලු. එදිනදා ජීවිතයේ දක්න ලැබෙන පද්ධති මොනවද කියලා හඳුන්වනවලු. ගුණාත්මක තොරතුරුක ලක්ෂණ මොනවද කියලා බලනවා. තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා බලනවා. තොරතුරු හා සංවේදන තාක්ෂණ යෙදුම් මොන ශාස්ත්‍රවලද? අන්තිමක තමයි පරිගණකයේ පරිණාමය කියන ඉතිහාසය පිළිබඳවත් කතා කරනවා. මුලින් බලමු දත්ත සහ තොරතුරු. දත්ත සහ තොරතුරු. ඔයාලට නෝට් එක ලියා ගන්න ඕන නම් ලියාගෙන නෝට් එක පොතේ මම කියන්න ඕන නම් මම කියන්නම්. මේකේ මහා ලොකු නෝට් එකක් නැහැ. මේ පොතේ තියෙන දේ පාඩම් කරගත්තාම ඉතින් කෙටියෙන්ම ලියා ගන්න. මම කියන්න මුලින්ම මේ දත්ත සහ තොරතුරු කියන්නේ මොනවද කියලා. මේ අත්‍තරම කිව්වොත් මේ තොරතුරු කියන එකයි දත්ත කියන එකයි දෙකක්. එකක් නෙමෙයි සහ කියන වචනේම තේරෙනවනේ ඉතින් ඕනෙක් කෙනෙක්ට. දත්ත සහ තොරතුරු කියන්නේ දත්ත සහ තොරතුරු වචනෙම තේරෙන දෙකක් කියලා. ඔය දත්ත කියන එක කියන්නේ තොරතුරු වල මුල් අවධිය. දත්ත කියන්නේ තොරතුරක මුල් අවධිය.
තේරෙනවද මං කියන්නේ? තොරතුරු හැදෙන්න කලින් පළවෙනි අඩිතාලම තමයි දත්තේ. දත්තේ ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා තමයි අන්තිමට තොරතුරක් විදිහට අන්තිම ප්‍රතිඵලය අපිට ලැබෙන තොරතුරක් විදිහට දත්ත ක්‍රියාවලියකට ලක් වෙලා. අපි බලමු මොකද්ද මේ තොරතුරක් මේ කෙටි මතක තියාගන්න සරලව මතක තියාගන්න තොරතුරු හැදෙන්නේ දත්ත සකස් කිරීමෙන් කියලා. එච්චරයි. තොරතුරක් හැදෙන්නේ දත්ත සකස් කිරීමෙන් කියලා කෙටියෙන් ඔලුවට දාගන්න මම මේ අර්ථ දැක්වීමෙන් ඔයාලට පැහැදිලි කරන්න. මේකේ අර්ථ දැක්වීම දෙලා තියෙනවා වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ කියලා. වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ කියලා මේක දීලා තියෙනවා. අපි බලමු මොකක්ද මේ වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි කියන්නේ. ඒ කියන්නේ දැන් මේකේ මම ඔයාලට උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මේ දත්ත වලින් හඳුන්වන්නේ data එකක් කියන්නේ මෙතන ලියලා තියෙනවා මේක දීලා තියෙනවා වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ කියලා. හරි බලමු මේ දත්ත සහ තොරතුරු මම අර්ථ දැක්වීම ගැන කතා කරේ. දත්ත සහ තොරතුරු මම කියවර වෙන වශයෙන් මේ දත්ත තොරතුරක් හැදෙන්නේ තොරතුරක් කියන්නේ දත්තවල මුල් අවධිය කියලා. දැන් තොරතුරු කියන දේ මුල් අවධිය තමයි දත්තය. දත්තයක් අර්ථවත් සකස් කිරීමකට භාජනය කරාම තමයි අපිට තොරතුරක් ලැබෙන්නේ. බලමු මේකේ තියෙන සරලව තේරුම් ගන්න ඕන වල අදහස තමයි සරලව ඔලුවට දා ගන්න ඕනේ. තොරතුරක් කියන්නේ අර්ථවත් සකස් කිරීමකට භාජනය කළ දත්තයක් කියලා ඔලුව තියාගන්න. මොකද්ද අර්ථවත් සකස් කිරීමකට භාජනය කළ දත්තයක් තොරතුරක් ලෙස හැඳින්වේ. අර්ථවත් සකසමකට භාජනය කළ දත්තයක් තොරතුරක් ලෙස හැඳින්වේ කියලා කියන්නේ අර්ථවත් සකස්මකට භාජනය කළ දත්තයක් තොරතුරක් කියලා ඔලුව තියාගත්තාම ඇති. බලමු මොකද්ද මේ පොතේ දීලා තියෙන අර්ථ දැක්වීම කියලා. දත්ත අපිට මුලින්ම අර්ථ දැක්වීමක් කරලා තියෙනවා. වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ කියලා. වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. මොකද්ද මේ වෙන වශයෙන් ගන්නවා කියන්නේ? මේ මන්ද තේරෙන්නේ මේ පොතේ මොන මොගලක් තියෙනවද නැහැ. හැබැයි බලමු මොකද්ද කියලා මේ තියෙන්නේ. සමානව මෙහෙම කියනවට වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි කියන්නේ තනිව ගත්කොට දැන් අපි මුලින්ම මේක තියෙනවානේ වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. මහමුතු වාක්‍යයක් නේ. බලමු මේක සරලව තේරුම් ගන්න බලමු. දැන් මම මොනවාට දත්තයක් කියන්නේ මම සරලව තේරුම් කරන්න උත්සාහ කරනවා. අපි ගන්නවා අංකයක්. මම ගන්නවා අංක 5. ඔයාලා හිතේ මම ගන්න අංක 5 කියන දේ. අංක 5 කියන එක ගත්තාම අංක 5 අපිට නිකම්ම අංක 5 කියන්නේ නිකන් අංකයක් විතරයිනේ. නිකන් නම්බරයක් විතරයි අංක 5 කියන්නේ. අපිට මේකේ අංක 5 කියන දේ වෙන දෙයක් ඔයාලගේ හිතට මැවෙනවද? නෑ. සමහර අයට නම් ඉතින් මොන හරි ඔය සිදුවීම් එක අංක 5 කියන දේ වෙන දේවල් මැවෙනවා ඇති. එහෙම නේ මම කියන්නේ අංක 5 කියන දේ අපි පොදුවේ ගත් කලා අංක 5 කියන එකට මොකක් හරි තියෙනවද අපි වෙනම අර්ථයක් තියෙනවද? එහෙම නෑනේ. අංක 5 කියන්නේ නිකන් අංකයක්. අගයක් විතරයි. 5 අංකයක්. අංක ගානක් තියෙන ඒ අංක සෙට් එකක් තියෙනවා අපේ. අංකයන් සෙට් එකෙන් එකක් තමයි අංක 5. එච්චරයි. වෙන දෙයක් හිතන්න එපා. අංක 5 සරලවම අංක 5 කියන්නේ අංකයක්. නිකන් ඉලක්කමක් විතරයි 5 කියන්නේ. මෙන්න මේ 5 කියන ඉලක්කමට හරි 5 කියන ඉලක්කමක් තියෙනවනේ.
5 කියන ඉලක්කම පැත්තකින් තියන්න. අපි තව එකක් ගන්න 2 කියන ඉලක්කමක්. ඔන්න තව ඔළුවේ මවා ගන්න 2 කියන ඉලක්කමක් ගන්න අපි. දැන් 5ක් තියෙනවා 2ක් තියෙනවා. දැන් අපි ළඟ ඉලක්කම් 2ක් තියෙනවනේ. මෙන්න මේ ඉලක්කම් දෙකම නිකන් ඉලක්කම් 2ක් විතරයි. 5යි 2යි. මම වෙන වෙනම ගන්න දෙක එකතු කරනවා, අඩු කරනවා, ගුණ කරනවා, බෙදන කිසිම දෙයකට ඔයාලා කරන්න යන්න එපා. මම මුලින් කියා දෙනවා. 5යි 2යි කියන නිකන් අංක දෙකක්. අපි මෙන්න මේ අංක දෙකට මැදට අපි දානවා ධන ලකුණ. අංක දෙක මම කියන්නේ අංක දෙක තියෙනවා 5යි 2යි. 5යි 2 දෙපැත්තේ තියෙනවා. 5 අංකය එක පැත්තක තියෙනවා, අංක දෙක එක පැත්තක තියෙනවා. අපි මැදට දානවා එකතු කිරීමේ ලකුණ. නැත්තම් ධන ලකුණ. මොකද වෙන්නේ? මෙන්න මේකින් කියන්නේ මොකද්ද? දැන් නිකම් 5යි 2යි ලියලා තිබ්බහම කියන්නේ නිකම් 5යි 2. ලං කරලා ලියන්න එපා. ඒතර 52 වගේ පෙනෙයි. එහෙම නෙමෙයි. මම කියන්නේ ටික වෙනම ලිව්වහම නිකම් සරලව හිතන්න අංක 5යි අංක 2යි කියන්නේ නිකන් අංක දෙකක් විතරයි. නිකන් නම්බර් දෙකක් විතරයිනේ. ඉලක්කම් දෙකක් විතරයි. අපි මේක මැදට දානවා අපි ධන ලකුණ. නැත්තම් එකතු කිරීමේ ලකුණ දැම්මහම මොකද්ද අපිට මේකෙන් තේරෙන්නේ? පේන්නේ. අපිට තේරෙනවා මේක එකතු කිරීමක් කියලා. කියන්නේ 5ට 2ක් එකතු කරනවා. නැත්තම් 2ට 5ක් එකතු කරනවා. අංක 5ට අංක 2 එකතු කරනවා. නැත්නම් අංක 2ට අංක 5 එකතු කරනවා. අන්න ඒක ක්‍රියාවලිය. අන්නේ ක්‍රියාවලිය මම මේ වලට හඳුන්වා දෙන්නේ දත්ත කියන එකයි තොරතුරු කියන එකට මම මේ සරලව හඳුන්වා දීමක් කරන්නේ. මේ තොරතුරක් හැදෙන්නේ කොහොමද කියලා මේ හඳුන්වා දෙන්න මේ උදාහරණයක් අරගෙන මේ 5යි 2යි තියෙනවනේ. 5යි 2යිට මැදට අපි එකතු කිරීම ලකුණ දානවා. එකතු කිරීම 5යි 2යි කියන්නේ සරලවම මම කෙටියෙන් කියන්න සරලවම ඔලුවට දාගන්න. 5යි 2යි කියන නිකන් අංක දෙකක් විතරයි. අපි යන්නේ අංක දෙක මැදට ධන ලකුණ නැත්නම් එකතු කිරීමේ ලකුණ දානවා. එකතු කිරීමේ ලකුණ දැම්මහම මේ දෙක එකතු කිරීමක් කියලා අපිට පේනවා. කියන්නේ 5ට අංක 2 එකතු කරනවා. එතකොට අපිට උත්තරය ලැබෙන්නේ කොහොමද? අංක 5 ධන 2 එකතු කරාම අංක 7යි කියලා. හරි. 5 ධන 2 සමානයි 7යි. 5 ධන 2 සමානයි 7යි කියලා දැන් ඔළුවේ මවා ගන්න ඔයාලා. ඔළුවේ මවා ගත්තට පස්සේ මම මේ ගණන් නෙමෙයි උගන්වන්නේ. මම මේ තොරතුරක් හැදෙන්නේ කොහොමද? තොරතුරක් කියන්නේ මොකද්ද? දත්තයක් කියන්නේ මොකද්ද කියලා මේ සරල උදාහරණයක් මගින් තමයි ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. ඒකෙන්ද වැඩි හිතන්න එපා, ගැඹුරින් හිතන්න එපා, සරලව හිතන්න. ගැඹුරින් හිතන්න ඕන දේවල් තියෙනවා. මේ වෙලාවේ මම කියන්නේ සරලව හිතන්න මම මේ කියන දේ ගැන. මම කියන්නේ 5 කියලා නිකන් ඉලක්කමක් තියෙනවා. 2 කියලා නිකන් ඉලක්කමක් තියෙනවා. මේ ඉලක්කම් දෙක මැදට අපි එකතු කිරීම ලකුණ නැත්තම් ධන ලකුණ දැම්මහම මේ දෙක අපිට පේනවා එකතු කිරීමක් වෙනවා කියලා. ඊට පස්සේ අපිට මේ දෙක එකතු කිරීමක් කියන්නේ මේ දෙක එකතු කරනවානේ. එකතු කරාම උත්තරය එනවා 7යි කියලා. මෙන්න එතකොට මෙන්න මේ 5 කියන එකයි මෙන්න මේ 2 කියන එකයි කියන නිකම්ම 5යි නිකම්ම 2 ඉලක්කමයි. මෙන්න මේ ඉලක්කම් දෙක දත්ත කියලා අපිට හඳුන්වන්න පුළුවන්. කිසිම නිකම්ම ධන ලකුණ නැතුව මම කියන්නේ ධන ලකුණ අර කලින් ගත්ත මම 5යි ඉස්සෙල්ලම ගත්තනේ 5 ඉලක්කමක්. අන්නේ 5 ඊට පස්සේ ගත්තනේ මම මේ ධන ලකුණ නැතුව කියන්නේ ධන ලකුණ දැම්ම දාන්න එපා. මුලින්ම ගත්ත 5 ඉලක්කම දෙවෙනියට ගත්ත 2 ඉලක්කම අන්නේ ඉලක්කම් දෙක මම හඳුන්වනවා දත්තයක් කියලා. ඔයාලත් එක හඳුනා ගන්න ඉලක්කම් දෙක නිකන් ඉලක්කම් දෙක මෙලෝ අගයක් නැති මෙලෝ අගයක් මේ අර්ථයක් දෙන්න බැරි මෙලෝ අර්ථයක් දෙන්න බැරි මෙලෝ වගේ නැති අංක දෙක දත්තයක් කියලා ගන්නවා. අන්න මැදට ධන ලකුණු දැම්මම නැත්නම් මැදට එකතු කිරීමේ ලකුණු දැම්මම අන්නේ දත්ත දෙක එකතු කරනවා. නැත්නම් දත්ත එක දන ක්‍රියාවලියක් වෙනවා මොකක් හරි. අන්නේ ක්‍රියාවලිය වෙලා අන්තිමට අපිට එනවා 7යි කියලා. 7 කියන උත්තරේ 7යි කියලා එනවනේ. අන්නේ 7 කියන එක මම හඳුන්වනවා තොරතුරක් කියලා. මම මේ සරල උදාහරණයක් ගත්තේ මේක හරියටම තොරතුරකට උදාහරණයක් නෙමෙයි අත්‍තරම කිව්වොත් ඔයාලට තේරුම් කරන්න තමයි මම මේ උදාහරණය ගත්තේ. දත්ත මොකද තොරතුරු මොකද කියලා වෙන වෙනම හඳුනා ගන්නයි මම මේ ගත්තේ. හොඳයි. හරි. ඊට පස්සේ මේකේ තියෙනවා මේ දැන් මම ආයි කියන්න මේ පාඩම තමයි කරේ. මේ පොතට යන්න වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ කියලා. මම කියවනේ වෙන ගත්තාම අන්නේ අර අංක 5යි අංක 2යි වෙන වශයෙන් ගත්තාම ඒවට අර්ථයක් දෙන්න බෑනේ කිසිම. 5ට අපි දෙන්න පුළුවන් 5 ඉලක්කම විතරයි. රුපියල් 5 නෙමෙයි. නිකන් 5 ඉලක්කම. 5 ඉලක්කම වල හිතේම වගන්න 2 ඉලක්කම හිතේම වගන්න. ඒ දෙක නිකන් ඉලක්කම් දෙකක් විතරයි. කිසිම අර්ථයක් දෙන්න බෑනේ.
අන්නේ අර්ථයක් දෙන්න බැරි හින්දා අපි මේ දෙක දත්තයක් කියලා හඳුන්වනවා. දැන් දත්තයක් කියන දේ ගැන කියන දත්තයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කියලා මට හිතෙනවා. ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. දත්තයක් කියන්නේ දැන් මම උදාහරණයක් ගත්තා 5යි 2යි. ඒ මම කියන්නේ එකතු කරන්න කලින් 5යි 2යි නිකන් ඉලක්කම් දෙකන්නේ කිසිම අර්ථයක් දෙන්න බෑනේ අපිට ඒකට. ඒකට අපිට අර්ථයක් දෙන්න නම් අර මැදට මොකක් හරි ගණිත කර්මයක් දාන්න ඕනේ. මෙතන මොකක් හරි ගණිත කර්මයක් දාන්න අපි දැන් එකතු කිරීම ගණිත කර්මය. එකතු කිරීම ගණිත කර්මය දැම්ම අපිට ඒක ධන ඒ කියන්නේ එකතු කරනවා කියලා අපිට හිතනවා කියන්නේ ඇත්ත නෙවෙයි. 5යි 2 එකතු කරනවා කියලා අපි දන්නේ. එතකොට ධන ලකුණක් නැතුව නිකම්ම 5යි 2යි වෙන වශයෙන් ගත්තාම අපිට කිසිම අර්ථයක් දෙන්න බෑ. අපි ඒකෙන් දන්නේ ඒකට කියනවා දත්තයක් කියලා. තව මම උදාහරණයක් දැන් පළවෙනි උදාහරණය මම පැහැදිලි කරා. තව උදාහරණයක් ඔයාලගේ ඔලුවට හොඳට යනවා. තව උදාහරණකින් පැහැදිලි කරන්නම්. වචනයක්. අපි වචනයක් ගත් මේ දත්තයක් මොකද්ද කියලා මම පැහැදිලි කරනවා. තොරතුරක් මොකද්ද කියන පැහැදිලි කරනවා මේ කෙටියෙන්. හරි? සරල ඔයාලා ඔලුවට යන්න. ඊට පස්සේ මම වචනයක් ගත්තාම වචනයක් වාක්‍යයක මම සරලව ගන්නම්. මම පාසල් යමි. මම පාසල් යමි මොන්ටිසෝරි එක වසරේ උගන්වනවා නෙමෙයි මම මේ ඔයාලට දත්ත හා තොරතුරු කියන්නේ මොකක්ද කියලා සරලව ඔලුවට දෙන්නේ මම මේ දේවල් කරන්නේ. මම පාසල් යන කියන වාක්‍යයේ අපි ගත්තොත් මම කියන දේ මම පැත්තකට කරලා ගත්තොත් වාක්‍යය වෙන් කරලා ගත්තොත් මොකද්ද? කිසි අර්ථයක් නැහැනේ. ඒ කියන්නේ මම කියන්නේ මට අර්ථයක් නැහැ කියලා එහෙම නෙමෙයි මම මේ පැහැදිලි කරන්නේ. ඔයාලා සරලව තේරුම් ගන්න. මම පාසල් යමි කියන වාක්‍යයේ මම මේ වාක්‍යයේ වචන තුනක් තියෙන වචන තුන එක වාක්‍යයක් කඩලා ගන්නවා වාක්‍යයෙන් කඩලා පැත්තකට ගත්තාම කිසිම අර්ථයක් නැහැනේ. අපි යන්නේ වචනේට අර්ථයක් දෙන්නේ අර වාක්‍යයත් එක්ක ගලපලා. මම පාසල් යමි. මම පාසලට යනවා. එතන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මොකක් හරි. ඒක තොරතුරක්. මම පාසල් යමි කියන තොරතුරක්. ඔන්න එතන නැත්නම් මම කියලා ගත්තොත් මම කියලා පැත්තකට ගත්තොත් ඒක නිකම් මමනේ. මම කියන්නේ මම නිකමෙක් කියලා නෙමෙයි මං කියන්නේ. හැබැයි මේ මම පාසල් යමි කියන වචනේ වාක්‍යයෙන් මම කියන වචනේ කඩලා පැත්තකට ගත්තොත් අන්න ඒකට අපිට අර්ථයක් දෙන්න බෑනේ. අපිට ඒකට අර්ථයක් දෙන්න බැරි හින්දා මම කියන නිකම් මම විතරයි. වෙන දෙයක් නැහැ. මම පාසල් යන්නේ නැහැ. මම කොහෙවත් නැහැ. නිකම්ම මුකුත් නොකර ඉන්න මම විතරයි. ඒක පැත්තකට ගත්තාම ඒකට අපිට අර්ථයක් දෙන්න බෑනේ. අර්ථයක් දීමට නොහැකි නිසා අපි ඒක මම කියන දේ දත්තයක් කියලා හඳුන්වනවා. ඒක අපි යන්න ඊට පස්සේ අපි ගලපනවා මම පාසල් යමි කියන වාක්‍යයත් පාසල් යමි කියන වචන දෙකත් පාසල් යමි කියන වචන දෙකත් ගැලපුවාම මම පාසල් යමි. අන්න එතන අපිට වාක්‍යයක් ගැලපෙනවා. එතන මම පාසල් යමි කියලා ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් ඒක තොරතුරක් කියලා. මම හිතන්නේ මේක පැහැදිලිද කියලා මට හිතන පැහැදිලි වෙන්නේ නැති කියලා සරලම එක වසරේ උදාහරණයක් අරන් මම පැහැදිලි කරේ. මම මේකෙනුත් කියන්නම් දත්ත මම මේ පොතේ තියෙන උදාහරණ දෙකක් තුනක් කොහෙද තියෙනවා. මම ඒ උදාහරණත් ඔයාලට පැහැදිලි කරන්නම්. මම මේ සරලව පොඩ්ඩක් පාඩමට සම්බන්ධ වෙන්නයි මම මේ උදාහරණ දෙක පාවිච්චි කරේ. ඊට පස්සේ දැන් පළවෙනි එකේ වෙනේෂන් එකත් කළා අර්ථයක් දීම නැහැ අංක වචනය සලකුණු දත්ත ලෙස හදින්න වෙයි කියලා. ඊට පස්සේ දෙවෙනියට කියනවා දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු ලබාගත හැකි වන අතරම එම තොරතුරු තීරණ ගැනීම සඳහා අපට උපකාරී වෙනවා. මම අර කිව්වේ දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු ලබාගත හැකි වන අතර එම තොරතුරු තීරණ ගැනීම සඳහා අපට උපකාරී වෙයිලු. ඒක ඇත්ත. මම අර කිව්වනේ ඉස්සෙල්ලා දත්ත ගොනු කිරීමෙන් අර ගොනු කිරීමෙන් කියනලෝ මේ මතක තියාගන්න මම මේ සකස් කිරීමෙන් දත්ත අර්ථවත් සකස් කිරීමකට භාජනය කරාම තමයි දත්ත ඒ කියන්නේ data එකක් process එකකට නැත්නම් ක්‍රියාවලියකට භාජනය කරාම තමයි අපිට තොරතුරක් ලබා ගන්න පුළුවන් ලැබෙන්නේ. ඔයාලා ඕනනම් දැන් තේරෙනවනේ දත්තයක් කියන්නේ වෙන වශයෙන් ගත්තාම අර්ථයක් දීමට නොහැකි අංකයක් වචනයක් සලකුණක් ඕනම දෙයක් දත්තයක්. අර්ථයක් දෙන්න බැරි ඕනම දෙයක් දත්තයක්. හරිනේ. ඊට පස්සේ තොරතුරක් කියන්නේ දත්ත අර්ථවත් සකස් මේ තොරතුරු කියන එක අර මම පස්සේ කියන තොරතුරක් කියන්නේ අර්ථවත් සකස් කිරීමකට භාජනය කළ දත්ත කියලා ඔළුවේ තියාගන්න. දැන් මොකද්ද පළවෙනි එකට පාවිච්චි කරේ දත්ත කතා කරේ දත්ත කියන්නේ මොකද්ද?
වෙන වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වෙයි. එච්චරයි. වෙන වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වෙයි. වෙන වෙන ගත්තාම අර්ථයක් දෙන්න බැරි ඕනම දෙයක්. තනි තනිව ගත්තාම අර්ථයක් දෙන්න බැරි ඕනම දෙයක් අංගයක් වචනයක් සලකුණක් අන්න ඒ වගේ දෙයක් දත්තයක් ලෙස කොළයක් මලක් වෙන වෙන ගත්තාම ආයෙත් දෙන්න බෑනේ මුකුත්. හැමදේම වෙන වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි ඕනම දෙයක් අංක වචනයක් සලකුණක් දත්තයක් ලෙස හඳුන්වනවා. ඊට පස්සේ කියනවා තොරතුර මොකද්ද? තොරතුර කියන්නේ අර්ථවත් සකස් කිරීමකට භාජනය කළ දත. දත කියන්නේ මොකද්ද කියලා මම ප්‍රථමයෙන් පැහැදිලි කරා. දැන් මම දෙවෙනුවට තොරතුරු කියන්නේ මොකද්ද කියලා පැහැදිලිව මේ ආයෙත් කියනවා. තොරතුරු කියන්නේ අර්ථවත් සකස් කිරීමකට භාජනය කළ දත්ත. තොරතුරක් කියන්නේ අර්ථවත් සකස් කිරීමකට භාජනය කළ දත්ත. මොකක්ද තොරතුරක් කියන්නේ? අර්ථවත් සකස් කිරීමකට භාජනය කළ දත්ත. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා වල හැමෝටම ආයෙ මම කියනවා දත්තයක් කියන්නේ වෙන වෙන වශයෙන් ගත් කල අර්ථයක් දෙන්න බැරි අංක වචන සලකුණු දත්ත ලෙස හඳින්වේ. තොරතුරක් කියන්නේ අර්ථයක් දීමට නොහැකි සමාවෙන්න. තොරතුරු කියන්නේ සරලවම තොරතුරු කියන අදහස හොඳට ඔලුවට මේ පාරෙම එකපාරින් ගන්න. අර්ථවත් සකස් කිරීමකට භාජනය කළ දත්ත තොරතුරු ලෙස හැඳින්වේ. අන්නේ තොරතුරු වලින් තමයි අපි තීරණ ගන්නෙ. දත්ත වලින් කවදාවත් කිසිම කෙනෙක් තීරණ ගන්නේ දත්ත සකස් කරලා අර්ථවත් සැකසීමකට භාජනය කළා තොරතුරු නිර්මාණය කරගෙන තමයි තොරතුරු වලින් තමයි තීරණයකට එළඹෙන්නේ. කවදාවත් හොඳට ඔලුවට ගන්න දත්ත වලින් තීරණ වලට යන්න හදන්න එපා ඕනම කෙනෙක්. හැම දෙයකම කියන්නේ ඔයාලගේ සැබෑ ජීවිතේටත් අධ්‍යාපන ශාස්ත්‍රයටත් හැම දෙයකම මම කියන්නේ දත්ත වලින් තීරණ ගන්න හදන්න එපා. දත්ත වලින් කියන දේ තේරෙනවනේ. අර්ථයක් දෙන්න බැරි දේවල් වලින් තීරණ ගන්න යන්න එපා. අන්න අර්ථයක් දෙන්න බැරි දේවල් අර්ථවත් සකස් කිරීමකට භාජනය කරලා ගන්න තොරතුරෙන් තමයි ඔයාලා ජීවිතේ තීරණ ගන්න ඕනේ. මම පාඩමට අර පොඩ්ඩක් කියා දුන්නේ. හරියටම කිව්වොත් හරියට කිව්වොත් දත්ත මොකද්ද කියලා කිව්වොත් තොරතුරු මොකද්ද කියලා කිව්වොත් මම කිව්වා තොරතුරක් දත්ත වලින් තීරණ ගන්න බෑ. ගන්න යන්න එපා. තොරතුරු මම කියන්නේ තොරතුරු වලින් තමයි තීරණ ගන්න අපි. මම ඒක තමයි ඔයාලට අර සැබෑ ජීවිතෙත් මේක මේ ඔයාලා හොඳ පාඩමකට ගන්න. දත්ත වලින් ඒ කියන්නේ අර්ථයක් දෙන්න බැරි ඕනම දෙයකින් ඔයාලත් කිසිම අවස්ථාවක ඕන තැනක කිසිම තැනකදී දත්ත වලින් තීරණ ගන්න යන්න එපා. ඒ කියන්නේ අර්ථයක් දෙන්න බැරි තැන් වලින් තීරණ ගන්න යන්න එපා. හැමදාමත් තොරතුරු වලින් ඒ කියන්නේ දත්ත අර්ථවත් සකස් කිරීමකට භාජනය කළා ඔයාලට තොරතුරක් හම්බුනහම හරියට මේ තොරතුරු ස්ථිර කරගෙන අන්න තීරණ ගන්න. හරි අපි පාඩමට යමු ආයි. ඊට පස්සේ මේ තියෙනවා ඔය දත්ත සහ තොරතුරු වල මම වෙන වෙන වශයෙන්ම හැඳින්නුවා. තොරතුරු වලින් තීරණ ගන්නෑ. දත්ත වලින් තීරණ ගන්නේ නැහැ. තොරතුරු වලින් තමයි තීරණ ගන්නේ. හැම දෙයකම මේක වළංගුයි ජීවිතේටත් පාඩමේටත් අදටත් හෙටටත් හැමදාටම ඔන්න ඔය දේ ඔයාලා පාඩමට විතර නෙමෙයි සැබෑ ජීවිතේටත් එකතු කරගන්න. හරි. දැන් වචන දෙකේ මෙන්න මේ අර්ථ දෙකේ තේරුම දන්නවනේ. දත්තයක් කියන්නේ අර්ථවත් සකස් කිරීමකට මේ දත්තයක් කියන්නේ සමාන වෙන වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. තොරතුරු කියන්නේ අර්ථවත්. අන්නේ අර්ථයක් දෙන්න බැරි දත්ත තියෙනවනේ. අර්ථයක් දීමට නොහැකි අංක වචන සලකුණු අන්න ඒ වගේ දේවල් අර්ථවත් කියන්නේ අර්ථයක් දීමට හැකි අර්ථවත් සැකසීමකට භාජනය කළ දත්ත තොරතුරු ලෙස හැඳින්වේ. අර්ථවත් සැකසීමකට භාජනය කළ දත්ත තොරතුරු ලෙස හැඳින්වේ. ඔයාලා මේක මේ සටහන් කරගන්නවා නම් හොඳයි. සටහන් කරගන්නවා නම් මම කෙටියෙන් දෙන්නම්. සටහන් කරගෙන ඔයාලා හිතට යන විදිහට වීඩියෝ එක නවත්ත හරි මම කියන වේගය වැඩි නම් ලියා ගන්න. අපි දත්ත කියලා මාතෘකාව ලියාගෙන දත්ත කියලා ඒ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ ප්‍රධාන මාතෘකාව ඒක යටතේ
දත්ත සහ තොරතුරු මේ දත්ත කියන අනුමාත්‍රිකාව යටතේ තමයි මම මේ කියන්නේ. පළවෙනි පොයින්ට් එක පොයින්ට් එක ඇදින පළවෙනි පොයින්ට් එක කියන්නේ ලියා ගන්න තරුවක් දාලා වෙන්වෙන්ව ගත් පිට අර්ථයක් ගත නොහැකි වෙන්වෙන්ව ගත් පිට අර්ථයක් ගත නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. මන් දෙන එක ඔලුවට ගන්න අමාරු නම් පොතේ දින එකම ලියාගත්තට කමක් නැහැ. වැරදි නෑ දෙකම හරි. වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. මේ කිව්වාගේ මං කියව එක ඔලුවට දෙන්න අමාරු නම් පොතේ දින එකම ලියාගන්න එක ලේසි. මත් පාඩම් කරේ පොතේ දින එක තමයි මටත් ඒක තමයි පැහැදිලි. ලියාගන්න වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. හරි, ඊළඟට දෙවනි අනුමාත්‍රිකාව ලියා ගන්න තොරතුරු කියන අනුමාත්‍රිකාව යටතේ සඳහන් කරගන්න පොයින්ට් එකක්. අර්ථවත් ලියා ගන්න අර්ථවත් සකස් කිරීමකට භාජනය කළ දත්ත අර්ථවත් සකස් කිරීමකට භාජනය කළ දත්ත තොරතුරු ලෙස හැඳින්වේ. අර්ථවත් සකස් කිරීමකට භාජනය කළ දත්ත තොරතුරු ලෙස හැඳින්වේ. අර්ථවත් සකස් ලියාගන්න බැරිවෙත ලියාගන්න නැත වීඩියෝ එක නවත්තලා හරි රිවයින්ඩ් කරලා හරි ලියාගන්න. අර්ථවත් සකස් කිරීමකට භාජනය කළ දත්ත තොරතුරු ලෙස හැඳින්වේ. හරි, අපි බලමු මේකේ දීලා දෙන උදාහරණ මොනවද කියලා. උදාහරණ 1. හොඳට ඔලුවට ගන්න මේක. පාසල් වාර විභාගයේ අවසානයේදී පන්තියේ ළමයින්ගේ නම් සහ ලකුණු වෙන වෙනම සටහන් කළහොත් ඉන් එකවර විෂය හා ලකුණු පිළිබඳ අදහසක් ලබා ගැනීමට නොහැකි වේ. ඔය කියන්නේ අපිට පැහැදිලි මදි වෙන්නේ නැති වාරට මම පැහැදිලි කරන්න. දැන් ඔයාලට මෙතන පේනවා ඇති රවි, රිස්වාන්, ක්‍රිෂාන් කියලා ළමයි 3 දෙනෙක් ඉන්නවා මේ පන්තියේ. මාර පන්තියේ ළමයි 3 දෙනා ඉන්නේ. හරි, බලමු. ළමයි 3 දෙනෙක් ඉන්නවා මේ පන්තියේ රවි, රිස්වාන්, ක්‍රිෂාන් කියලා. මෙන්න මේ ළමයි 3 දෙනා පාසලේ වාර විභාග අවසානයේදී පන්ති වාර විභාගයක පළවෙනි වාරේ හරි දෙවෙනි වාරේ තුන්වෙනි මොන හරි වාර විභාගයක විෂයන් 6කට ගත්ත ලකුණු විෂයන් 6කට ගත්ත ලකුණු තමයි සඳහන් කරලා තියෙන්නේ. රවි කියන එක්කෙනා මෙන්න මේ වගේ ලකුණු ගන්න තියෙනවා. රිස්වාන්ගේ ලකුණු මේ ටික, ඊට පස්සේ ක්‍රිෂාන්ගේ ලකුණු මේ ටික. දැන් මේ ලකුණු මෙහෙම ලකුණු තිබ්බහම මෙන්න මේ රවි කියන එක්කෙනාගේ ලකුණු මෙහෙම, රිස්වාන් කියන එක්කෙනා මෙහෙම, ක්‍රිෂාන් කියන එක්කෙනා මෙහෙම කියලා නිකම්ම ලකුණු කමාවක් කර කමා දදා නිකම්ම ලකුණු ටික ලියලා තිබුත් අපි දන්නේ මොනවටද ලකුණු ගත්තේ. දැන් මෙයාගේ රවිගේ 78 මොනවටද, 90 මොනවටද, 79 මොනවටද, 67 මොනවටද, 76 මොනවටද, 78 මොනවටද කියලා අපි දන්නේ නැහනේ. විෂයන් 6ක් තියෙනවා. විෂයන් 6 දන්නෙත් නැහැ අපි. විෂයන් 6ක් තියෙනවලු 6ට තියෙන ලකුණු විතරක් දාලා දින මොන විෂයන් 6ද මොනවද කරලා තියෙන කියලා දන්නේ නැහැ. ලකුණු විතරයි තියෙන්නේ. රිස්වාන්ගෙත් එහෙමයි. නිකන් ලකුණු ටිකක් දාලා දිනවා. විෂයන් වලට ගත්ත ලකුණු වෙන මොනවා කරලා ගත්ත ලකුණුත් දන්නේ නැහැ. මදයි වැඩ කරලා ගත්තද ඔලු පරලා ගත්ත ලකුණුත් දන්නේ නැහැ. කොහොම හරි ලකුණු 6ක් දාලා තියෙනවා. මේ මොනවද කීයද කියලා දන්නේ නැහැ. වොලිබෝල් ගහලා ගත්ත ලකුණුත් දන්නේ නැහැ.
කොහොම ලකුණු 6 දාලා තියෙනවා. ක්‍රිෂාන්ගෙත් එහෙමයි. ලකුණු 6ක් දාලා දෙනවා. මොනවටද ගත්ත ලකුණුද කියලා දන්නේ අපි. කිසිම අර්ථයක් නැහැ ඒවේ. පේනවනේ වරට දැක්කම මෙලොව හත්ලව තේරෙන්නේ නැහැ. දැක්කම පේනවා මෙයාගේ ලකුණු මෙච්චරයි. මෙයා ගත්ත ලකුණු මෙහෙමයි. රවි රිස්වාන් ක්‍රිෂාන් කියලා නම් තුන දාලා තියෙන නම් තුන ඉස්සරහින් ක්‍රමවත් දදා ලියලා තියෙනවා මේ ලකුණු මේ අගයන් 6ක් ලියලා තියෙන ලකුණුද කියලා දන්නෙත් නැහැ. අර ලකුණු කියලා උඩ තිබ්බ හින්දා නෙමෙයි අපි දන්නේ ලකුණු කියලා. ලකුණුද කියලා නැත්නම් අපි දන්නෙත් නැහැ. අගයන් 6ක් දාලා තියෙන මොනවටද දන්නේ. මොනවට ගත්ත ලකුණු කියලා තියෙන මොනවට ගත්ත ලකුණුද දන්නේ නැහැ. වාර විභාගය කියලා උඩ තියෙන හින්දා හොඳයි. වෙන එකෙන්ද මේ කෑල්ල මේ කෑල්ල නැතුනොත් මොනවද කියලා දන්නෙත් නැහැ. අන්න අපි ඒක මේ අර්ථයක් මෙතන බැලුවහම මේ රවි රිස්වාන් ක්‍රිෂාන් කියන තුන්දෙනාගේ මේ අගයන් 6 දාලා තියෙනවනේ ඉස්සරහින් නම ඉස්සරහින් කමාද දා. මෙහෙම තිබ්බහම කිසි අර්ථයක් නැහැ නේ. අපිට පැහැදිලි මදිනේ මේක. නිකන් අපිට තේරෙන දැන් මොකද්ද මෙතන දත්තයක් කියන්නේ මෙන්න මේක දත්තයක් කියලා අපි ඔක්කොටම දැන් පැහැදිලි වෙනවනේ එකේ. ඊට බලමු ඊළඟට මේ කියලා තියෙනවා එහෙත් මෙම ලකුණු පහත ආකාරයෙන් වගුගත කළ හැකිය. මෙන්න මේ ලකුණු පහත ආකාරයට වගුගත මෙන්න මේ ඔයාලට මේ පේන විදිහට වගුගත කරන්න පුළුවන් කියලා කියනවා. පුළුවන් වන්න දැන් නම් අපිට ටිකක් ඔලුවට ටිකක් අයිඩියා එකක් එනවා. වගුවේ තියෙනවා වගුව 7කට වගු කොටස් 7කට බෙදලා තියෙනවා. පළවෙනි තීරුවේ නම තියෙනවා. ඊට පස්සේ ඊළඟ තීරුවේ සිංහල භාෂාවට ගත්ත ලකුණු තියෙනවා. සිංහල හරි මොන හරි භාෂාවට ගත්ත ලකුණු තියෙනවා. ගණිතයට ගත්ත ලකුණු තියෙනවා. විද්‍යාවට ගත්ත ලකුණු තියෙනවා. ඉතිහාසයට ගත්ත ලකුණු තියෙනවා. සෞඛ්‍යයට ගත්ත ලකුණු තියෙනවා. ඉංග්‍රීසි වලට ගත්ත ලකුණු තියෙනවා. උන් අපිට දැන් නම් තේරෙනවා මෙයාලා විෂයන් 6කට තමයි ලකුණු වරන් තියෙන්නේ කියලා පැහැදිලිවම පේනවනේ. එක එක්කෙනා එක් විෂයන් 6න් ළමයි තුන්දෙනා විෂයන් 6ට එක් විෂයට එක් ළමයි ගත්ත ලකුණු මෙන්න මේ විදිහට පැහැදිලිව උගත කරලා තියෙනවා. මේක දිහා බැලුවාම අපිට පේන රවි භාෂාවට 78ක් කරන් තියෙනවා. රවි ගණිතයට 90ක් කරන් තියෙනවා. රවි විද්‍යාවට 79කුත් තරම් තියෙනවා. ඉතිහාසයට 67කුත් තරම් තියෙනවා. සෞඛ්‍යයට 76යි ඉංග්‍රීසියට 78යි. රවි කියන මනුස්සයා ඔන්න ළමයා මෙන්න මේ විදිහට ලකුණු වරන් තියෙනවා. ක්‍රිෂානුත් එහෙමයි. මෙන්න මේ විදිහට ලකුණු පොලිමක් කරන් තියෙනවා. ඔය විෂයන් 6ට භාෂාවටයි ගණන් වලටයි විද්‍යාවටයි ඉතිහාසයටයි සෞඛ්‍යයටයි ඉංග්‍රීසි වලටයි. රිස්වානුත් එහෙමයි. එයා ගත්තේ විෂය භාෂාව ගණන් විද්‍යාව ඉතිහාසය සෞඛ්‍ය ඉංග්‍රීසි කියන විෂයන් 6ට ගත්ත ලකුණු 6 මෙන්න මේ විදිහට එයාගේ ඉස්සරහ උගත කරලා තියෙනවා. හැබැයි දැන් අර ඉස්සර මෙන්න මේ උඩ තිබ්බ එකට වැඩිය මෙන්න මේකට වැඩිය මෙන්න මේ වගුව ටිකක් අපිට වගුව තියෙන දේවල් ටික පැහැදිලි. මොකද විෂයන් එක දැන් මෙතන අපි දන්නේ නැහැ මේ මෙතන මොකද්ද මේ 70ට රවිගේ 70ට කියන එක මොකට ගත්ත එකක්ද දන්නේ නැහැ. හැබැයි මේ වගුවේ මෙහෙම දාලා තියෙනකොට අපි දන්න රවිගේ 70ට සිංහල භාෂාවට කියලා. දැන් රිස්වාන්ගේ 80ක් කියලා දාලා තියෙනවා. අපි දන්නේ රිස්වාන්ගේ 80 මොනවටද කියලා ගත්තේ. හැබැයි මෙන්න මේ විදිහට වගුගත කරලා තිබ්බම අපිට පේන රිස්වාන්ගේ 80 බලනවා. වගුවෙන් බලන රිස්වාන් 80යි. 80. එයා විද්‍යාවට ලකුණු 80ක් අරන් තියෙනවා. අන්න ඒ විදිහට අපිට ඒකට වැඩිය මෙන්න මේ වගුගත කරලා තියෙන එක පැහැදිලි. ඕනම කෙනෙක්ට පේනවනේ. මෙතන නිකම්ම මේ ක්‍රිෂාන්ගේ 76 තියෙනවා. මෙතන තිබ්බම අපි දන්නේ මොකද්ද මේ 76. හැබැයි මෙන්න මේ 76 කියන එක වගුවට දාලා තියෙන 76. මොකද්ද? ඉංග්‍රීසි වලට ගත්ත. ක්‍රිෂාන් කියලා මේ ඉංග්‍රීසි වලට ලකුණු 70ක් කරන් කියලා මෙතන පැහැදිලිවම පේනවා. උඩ තියෙන එකේ මෙන්න මෙහෙම දාලා තියෙද්දි කාටවත් කියන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. විෂයෙන් 6ක ලකුණු ගත්ත කියලා තියෙන අඩුම තරමේ විෂයෙන් 6වත් දන්නේ නැහැ. ඒකෙන්ද අපි මෙන්න මේ විදිහට වගුගත කරාම විෂයන් 6ක් දන්නවා. එක විෂයකට ගත්ත ලකුණු වෙනමත් හඳුනා ගන්න පුළුවන්. බලමු ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා. ඊට පස්සේ කියනවා මෙම වගුව තුලින් ළමයින්ගේ ලකුණු පිළිබඳ තොරතුරු දිස්සේ. හරි. ළමයිගේ ලකුණු එක් ළමයා එක විෂයකට ගත්ත ලකුණු වෙනම ගත්ත ලකුණු විෂය දක්ෂතාව පිළිබඳව ඔන්න දැන් මෙම වගුවෙන් පැහැදිලි වෙනවා කියලා තියෙනවා. එහෙත් මෙම තොරතුරු නිගමනයක් සඳහා ප්‍රමාණවත් නොවිය හැක. ඇත්ත තමයි. දැන් අපිට මේ තොරතුරු මේම වගුවේ මොකද්ද පේන්නේ? මේ වගුවෙන් පේන්නේ රවි ක්‍රිෂාන් සහ රිස්වාන් යන තුන්දෙනා භාෂාව, ගණිතය, විද්‍යාව, ඉතිහාසය, සෞඛ්‍ය සහ ඉංග්‍රීසි කියන විෂයන් 6ට වෙනම ගත්ත ලකුණු විතරයි අපිට මේකේ පේන්නේ. මේක අපිට නිගමනයකට යන්න බෑ. නිගමනය උතන මෙතන නිගමනය කියන්නේ අන්තිම නිගමනය කියන්නේ අන්තිම දෙන්නේ. ඒ කියන්නේ නිගමනය කියන්නේ මෙතන නම් නිගමනේ
පන්ති කවුද පළවෙනියා, කවුද දෙවෙනි ස්ථානයේ, කවුද තුන්වෙනි ස්ථානයේ, කවුද කප් එක ගහලා තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි මෙතන නම් අපි නිගමනය කියන්නේ අන්තිම අවස්ථාව. ඒ තියෙනවනේ නිරීක්ෂණය, ඔන්න ඔය වගේ දේවල් තියෙනවනේ විද්‍යාවෙත් මොනවද උගන්වනවනේ. අන්න ඒ වගේ තමයි ඔය දැන් මේකේ අන්තිම දේ තමයි නිගමනය. අපිට දැන් මේකේ නිගමනයකට එන්න බෑ. මොකෝ අපිට මේ වගුවේ එකතු කරලා නැහැ. ළමයිගේ මුළු අපිට එකතු කරලා ගන්න බෑනේ. මේ වගුවේ දීලා නැහැනේ මෙතන. තව මේ පැත්තෙන් එකක් ගහලා නැහැනේ. මේ මවුස් එකේ පොයින්ට් එක ඔයාලට පේනවා ඇති. මවුස් එකේ පොයින්ට් එක තියෙන හරියෙන් තව වගුවක් ගහලා මේ තව වගුව තව 8කට තව කෑල්ලකට බෙදලා නැහැනේ. විෂයන් 6 ලකුණු 6 ළමයි 3 දෙනා විෂයන් 6ට ගත්ත ලකුණු 6 විතරයි දාලා තියෙන්නේ. ඊට පස්සේ මුළු ලකුණුවත් සාමාන්‍ය ලකුණු මුළු ලකුණු එකතු කරලා ඒක 6න් බෙදලා සාමාන්‍ය ලකුණුවත් ඒ සාමාන්‍ය ලකුණෙන් කවුද කියලා නැතව වැඩිම ලකුණු කවුද කියන්නේ පළවෙනි පන්තියේ පළවෙනියා කවුද, පන්ති දෙවෙනියා කවුද, පන්ති තුන්වෙනියා කවුද කියලාවත් ගණන් කරලා නැහැ. ඒ කියන්නේ මෙන්න මේ වගුවෙන් අපිට එක් විෂයට ගත්ත දක්ෂතාවයේ විතරයි පැහැදිලි වෙන්නේ. නිගමනයකට එන්න බෑ. මේකේ නිගමනය කියන්නේ කවුද පළවෙනියා, කවුද දෙවෙනියා, කවුද තුන්වෙනියා. හරියට බලමු ඊළඟට මොකක්ද කියලා. ඔන්න ඊළඟට වගුවක් තියෙනවා. මෙන්න මේකෙන් නම් බඩු හරි දැනගන්න පුළුවන් පන්තියේ කප් එක ගහලා තියෙන්නේ කවුද, දෙක කවුද, පන්තියේ අන්තිම පැත්තෙන් පළවෙනියා කවුද කියලා. හරියට බලමු. පන්තියේ ළමයි 3 දෙනා ඉන්නේ. ඒකයි මම මෙහෙම කියන්නේ. ඊට පස්සේ මේකේ තියෙනවා මෙම අපි කියවලු මේක පැහැදිලිවම කියලා බලමු. මෙම වගුගත කොට ඇති ලකුණු ගණනය කිරීමකට ලක් කළ හැකි. අන්න අර උඩ මුලින්ම තිබ්බ නිකන් ලකුණු ටිකක් නම් 3 දැම්ම, නම් 3 ඉස්සරහින් කමාලා දාලා ලකුණු පිළියක් දාලා තිබ්බා. දෙවෙනියට තිබ්බා ලකුණු 6 ලකුණු විෂයන් 6ට ළමයි 3 දෙනා ගත ලකුණු වගුගත කරලා තිබ්බ පැහැදිලිව. දැන් මෙන්න මේ තුන්වෙනියට අපි වගුවකින් අපිට පෙන්නලා තියෙනවා අර වගුවට අමතරව ඒකට අන්නේ වගුවට තව කෑලි 3ක් එකතු කරලා තියෙනවා. මුළු ලකුණු කියන තීරුවයි ඊට පස්සේ සාමාන්‍යයේ කියන තව කොටහක් බෙදලා ස්ථානය බෙදලා. මෙන්න මේ වගුවත් අර වගුවෙම තමයි තව කොටස් 3ක් එකතු කළා මේ අන්තිම කෑලි 3. අර වගුවේ තිබ්බ භාෂාව, ගණන්, විද්‍යාව, ඉතිහාසය, සෞඛ්‍ය, ඉංග්‍රීසි කියන විෂයන් 6 තිබ්බා. 9 තිබ්බා. දැන් ඒකේ තිබ්බේ නෑ මුළු ලකුණු සාමාන්‍යයේ ස්ථානෙ. ඒව තිබ්බේ නෑ නේ. දැන් මෙන්න මේ වගුවට එකතු කරලා මුළු ලකුණයි සාමාන්‍යයි ඇවරේජ් එක ළමයිගේ විෂයන් 6 විෂයන් ගාන මුළු ලකුණ බෙදන විෂයන් ගාන. අන්න ඒක තමයි සාමාන්‍යයේ ස්ථානයත් අරගෙන. දැන් අපි මෙතන බලමු මේ දැන් මෙන්න මෙතනින් නම් හැබැයි ඕන එක්කෙනෙක්ට දැක්කහම පේනවා පන්තියේ පළවෙනිය කවුද? ස්ථානේ තියෙන බඩු හරි 472 රිස්වාන් තමයි අද මේ සැරේ පළවෙනිය පන්ති. රවි තමයි අන්තිම පැත්තෙන් පළවෙනිය. අන්නේ විදිහට අපිට දැක්ක ගමන් පේනවා මේකේ නිගමනයකට එන්න පුළුවන් මෙන්න මේක. නිගමනය කියන අන්තිම අවස්ථාව. ඉස්පාසලේ වාර විභාගයක් තිබ්බහම වාර විභාගේ නිගමනයේ පළවෙනි වාර විභාගම උදාහරණයක් ලෙස පළවෙනි වාර විභාගය ගත්තාම නිගමනය මොකද්ද? කවුද පන්ති පළවෙනිය? වැඩිම ලකුණු අරන් තින්නේ. ඒකනේ බොහෝ අය දන්නේ. විෂය දක්ෂතාවය තමයි බලන්නේ. නමුත් පන්ති සාපේක්ෂව පන්ති ගත්තොත් පන්ති ළමුන් අතරින් බැලුවොත් බලන්න මොකද්ද සාපේක්ෂව? ස්ථානෙ. කවුද පළවෙනි අරන් තින්නේ මෙහි? මේ වාර විභාගේ පළවෙනිය කවුද? දෙවෙනිය කවුද? අන්තිම පැත්තෙන් පළවෙනි නැත්නම් අන්තිමයා කවුද? එහෙමනේ බලන්න. දැන් මේකෙන් පැහැදිලි වෙනවා මෙන්න මේ පන්තියේ ළමයි 3 දෙනෙක් ඉන්නවා. විෂයන් 6ක් තියෙනවා. විෂයන් 6ට ගත්ත දැන් රවි විෂයන් 6ට මුළු ලකුණු අරන් තියෙනවා 468ක්. එයාගේ සාමාන්‍යයේ 468 විෂයන් 6යි. විෂයන් 6 කියන්නේ 6න් මුළු ලකුණු 468 විෂයන් 6යිනේ. 6න් බෙදනවා. 6න් බෙදුවම 78යි කියලා එනවා සාමාන්‍යයේ. ඊට පස්සේ ඊළඟ ක්‍රිෂාන් එයාගේ විෂයන් 6ට ගත ලකුණු 6 එකතු කරනවා. එකතු කළා ලකුණු 6 එකතු කරාම 456යි කියලා එනවා. 456 විෂයන් 6යිනේ. විෂයන් 6න් කියන්නේ 456 6න් බෙදනවා. 6න් බෙදුවම 76යි කියලා එනවා. රිස්වාන් බලනවා. රිස්වාන්ගේ විෂයන් 6 එකතු කරනවා. විෂයන් එයාගේ 6 එකතු කරාම 472ක් ඇවිල්ලා තිනවා. 472 6න් බෙදලා සාමාන්‍යයේ එනවා 78.66 කියලා. එතකොට මේකේ මුළු ලකුණෙන් හරි සාමාන්‍යයෙන් හරි බලතැයි මුළු ලකුණෙන් තමයි බලන්න ලේසිම කවුද කියලා පන්තියේ පළවෙනි. මුළු ලකුණු 472ක් අරගෙන පන්තියේ පළවෙනිය රිස්වාන්. මුළු ලකුණු 468ක් අරන් පන්තියේ පළවෙනිය දෙවෙනිය රවි. මුළු ලකුණු 456ක් අරගෙන
පන්ති අනිත් පැත්තෙන් පළවෙනියා ක්‍රිෂාන් කියන තුන්වෙනියා ක්‍රිෂාන්. අන්න දැන් අපිට නිගමනයකට එන්න පුළුවන් අන්න ලකුණු වලින් කවුද පන්තියේ පළවෙනි ස්ථානයේ, දෙවෙනි ස්ථානයේ, තුන්වෙනි ස්ථානයේ කවුද කියලා. මෙන්න මේ උදාහරණයෙන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මොකද්ද දත්තයක් කියන්නේ, මොකද්ද තොරතුරක් කියන්නේ කියලා. දත්තයක් කියන්නේ මෙන්න මේ විෂයන් 6ට ගත්ත ලකුණු. මම දැන් පැහැදිලි කරන්න. දත්ත කියන්නේ මෙන්න මේ විෂයන් 6ට මේ ළමයි රවි, රිස්වාන් සහ ක්‍රිෂාන් මේ විෂයන් 6ට ගත්ත ලකුණු තමයි වෙන වෙනම ගත්ත ලකුණු තමයි දත්ත. ඒ කියන්නේ ඒ ලකුණු වලට අපිට අර මුලින්ම දැක්කනේ අපි අර කමාද දා නම ඉස්සරහෙන් දාලා තියෙනවා. ඒවට අපි කිසිම ඒ කියන්නේ මෙන්න මෙතන මෙන්න මෙතන ඒවට අපිට කිසිම මෙන්න මේකට කිසිම අර්ථයක් දෙන්න බෑනේ. නිකම්ම නම ඉස්සරහෙන් ලකුණු ටික දාලා තියෙන අපිට කිසිම අර්ථයක් දෙන්න බෑ. හැබැයි මෙතන එහෙම නෙමෙයි. මෙන්න මේ දැන් මම මෙතන දත්ත කියලා ඔයාලට තේරෙනවා. මෙතන දත්ත කියන්නේ මේ ළමයි තුන්දෙනා ඒ විෂයන් 6ට වෙන වෙනම ගත්ත ලකුණු දත්ත. එතකොට මෙතන තොරතුරක් කියන්නේ මුල් ලකුණු සාමාන්‍යයේ ස්ථානයේ කියන තුනම අපිට තොරතුරු විදිහට ගන්න පුළුවන්. අන්තිම තොරතුර කියන අන්තිම නිගමනය තමයි ස්ථානය. පැහැදිලි යතිනේ. මුල් ලකුණෙන් තමයි සාමාන්‍යක ගන්නේ, සාමාන්‍යයෙන් තමයි සාමාන්‍යයෙන් හරි මුල් ලකුණෙන් තමයි ස්ථානේ තෝරන්නේ. හරි. අය බලමු මේ වගුව පිළිබඳ යට තියෙන සටහනක් දාලා මෙම වගුවේ නම භාෂාව ගණිතය ආදී විෂයන් දත්ත වෙන අතර මම කියවනේ මෙන්න මේකේ නමයි භාෂාවයි ගණිතය විද්‍යාව ඉතිහාසය සෞඛ්‍ය ඉංග්‍රීසි මෙන්න මේ කියන මේවා මේ විෂයන් 6 සහ නම කියන දේ නිකම්ම නිකන් අර්ථයක් දෙන්න බැරි දේවල්. ඒ කියන්නේ අර්ථයක් දෙන්න බැරි දේවල් අපි මුලින් ඉගෙන ගත්ත මොනවද? දත්ත කියලා. ඒ කියන්නේ මේ විෂයන් 6 මේ නම කියන දේ නිකම්ම නිකන් අපිට තේරෙනවා ඕන කෙනෙක්ට තේරෙන දත්තයක් කියලා. දත්ත වෙන අතර මුළු ලකුණු සාමාන්‍ය ස්ථානය ආදී තොරතුරු වේ. මම කියවනේ මුළු ලකුණයි සාමාන්‍යයේ ස්ථානයයි මෙන්න මේ තුරම අපිට මේ වගේ තොරතුරක් ලෙස සලකන්න පුළුවන්. මොකද මේ භාෂාව ගණන් විද්‍යාව ඉතිහාසය සෞඛ්‍ය ඉංග්‍රීසි අන්නේ කියන විෂයන් තමයි විෂයන් වලට ගත්ත වෙන වෙනම ගත්ත ලකුණු තමයි දත්ත. අන්නේ දත්ත සකස්මකට භාජනය කළා. දැන් මුළු ලකුණු අරන් තියෙන්නේ විෂයන් 6 එකට එකතු කරලානේ. විෂයන් 6 එකතු කරලා ගත්තාම අන්නේ දැන් එකතු කිරීමක් වෙලා තියෙනවනේ. ක්‍රියාවලියක් වෙලා. අන්නේ ක්‍රියාවලිය වෙලා අපිට අන්තිම එනවා අපිට දෙයක්. අන්නේ ක්‍රියාවලියකින් පස්සේ දත්තයක් අර්ථ සකස් කිරීමකට සකසුමකට පත් වෙලා අපි ඉගෙන ගත්ත මොකක් කියලාද? තොරතුරක් කියලා. ඒ කියන්නේ දැන් මෙතන මේ විෂයන් 6ට ගත්ත ලකුණු සැකසීමකට ලක් කරලා තියෙනවා එකතු කිරීමේ සැකසීමකට. අන්නේ සැකසීමකට ලක් කරලා තමයි මුළු ලකුණු අරන් තියෙන්නේ. කියන්නේ එකතු කරලානේ. එකතු කරනවා කියන්නේ ඉතින් මොකද සැකසීමක් නේ. එකතු කිරීමකට ලක් කරනවා සැකසීමකට විෂයන් 6 ලකුණු ටික ගත්තා. ලකුණු ටික එකතු කරනවා. එකතු කරනවා කියන්නේ සැකසීමකට ලක් කරනවා. ලක් කරලා මුළු ලකුණ ගන්නවා. මුළු ලකුණෙන් තීරණය කරනවා කවුද 1 2 3. පළවෙනිය කවුද? දෙවෙනිය කවුද? තුන්වෙනිය කවුද? එතකොට දැන් මේකේ සඳහන් කරලා තියෙනවා මෙම වගුවේ නම භාෂාව ගණන් ආදී විෂයන් දත්ත වෙන අතර මුළු ලකුණු සාමාන්‍ය ස්ථාන ආදී තොරතුරු වේ. මෙන්න මේ භාෂාව ගණන් විද්‍යාව ඉතිහාසය සෞඛ්‍ය ඉංග්‍රීසි කියන මේ විෂයන් 6ට වෙන වෙනම ගත්ත ලකුණු වලින් තමයි මුළු ලකුණු අරන් තියෙන්නේ. සාමාන්‍යයේ අරන් තියෙන්නේ ස්ථානීය අරන් තියෙන්නේ. මේ විෂයන් 6ට ගත්ත වෙන වෙනම ගත්ත ලකුණු වලින් තමයි මුළු ලකුණත් සාමාන්‍යයගයත් ස්ථානයත් අරගෙන තියෙන්නේ. හරි. පැහැදිලිනේ. ඊළඟට බලමු. දැන් මෙම වගුව තුලින් අවශ්‍ය තොරතුරු ගුරුතුමාට ලබා ගැනීමට හැකි බව ඔබට වැටහෙනු ඇත. ඔව් ඉතින්. පාන්තියේ පළවෙනියා කවුද, දෙවෙනියා කවුද, අන්තිමයා කවුද කියලා දැන් ගුරුවරයාට ගුරුතුමාට අපිට තෝරගන්න පුළුවන් මෙතන. අතර නිකම්ම ලකුණු දාලා තිබ්බහම ගුරුවරයාට තෝරගන්න බෑනේ. ගුරුවරයා ගණන් එකතු කරන්න ඕනේ. එකතු කරලා 6න් බෙදලා සාමාන්‍ය ගන්න ඕනේ. එකතු කරලා මුළු ලකුණ ගන්න ඕනේ. මුළු ලකුණ 6න් බෙදලා සාමාන්‍ය ගන්න ඕනේ. සාමාන්‍ය බලලා ස්ථානය ගන්න ඕනේ. එහෙමනේ. දැන් ඒක ගුරුවරයාට කියන්න පුළුවන් කවුද පළවෙනිය, දෙවෙනිය, තුන්වෙනිය කියලා මෙන්න මේ වගුවට අනුව. දැන් ඔයාලට පැහැදිලි මේ වගුවේ දත්ත කවුද? තොරතුරු කවුද? මේ වගුවේ දත්ත වෙන්නේ එතකොට නම කියන පෙළියක් දත්ත වෙනවා. භාෂාව, ගණන්, විද්‍යාව, ඉතිහාසය, සෞඛ්‍ය, ඉංග්‍රීසි කියන විෂයන් 6ට වෙන වෙනම ගත්ත ලකුණු දත්ත ලෙස මේ වගුවට අනුව වගුවට සාපේක්ෂව භාෂාව, ගණන්, විද්‍යාව, ඉතිහාසය, සෞඛ්‍ය, ඉංග්‍රීසි කියන දේවල් අපිට දත්ත ලෙස ගන්න පුළුවන්. මුළු ලකුණ ඒ විෂයන් 6 මුළු ලකුණ එක එක ළමයාගේ මුළු ලකුණ
එක එක ළමයාගේ සාමාන්‍යගේ ඒ ළමයාගේ ස්ථානය අපිට ගන්න පුළුවන් තොරතුරක් ලෙස. එතකොට දැන් තේරෙනවා මායි පාරක් කියනවා භාෂාව ගණන් විද්‍යාව ඉතිහාසය සෞඛ්‍ය ඉංග්‍රීසි කියන්නේ දත්ත මුළු ලකුණ සාමාන්‍ය ස්ථානය කියන්නේ තොරතුරු. මොකද අපි ඒවට තොරතුරු කියන්නේ අන්නේ මුළු ලකුණයි සාමාන්‍යගේ ස්ථානය කියන දේවල් අපි අරගෙන තියෙන්නේ මෙන්න මේ එක එක ළමයා අරන් මේ එක එක ළමයා එක් එක් විෂයට ගත්ත වෙන වෙනම ලකුණු සැකසීමකට නැත්නම් එකතු කරලා ඒක හයෙන් බෙදලා යන්නේ එහෙමනේ පෙරන් තියෙන්නේ. ඒකින්ද අපි ඔය විෂයන් 6ට ගත්ත වෙන වෙනම විෂයන් 6ට වෙන වෙනම ගත්ත ලකුණු දත්ත ලෙසත් මුළු ලකුණයි සාමාන්‍යගේ ස්ථානයේ තොරතුරු ලෙසත් හඳුන්වනවා. ඒවා ගොඩනු. ඊට පස්සේ කියනවා මෙසේ ලබා ගන්නා තොරතුරු ගුරුතුමාට තීරණ ගැනීමේදී වැදගත් වේ. ඔව් ඉතින් පන්තියේ පළවෙනි එක කවුද කියලා ගුරුවරයා තීරණය කරන්න බෑනේ. නිකන් ළමයාට කියන්න බෑ ඔයා පළවෙනිය මෙයා දෙවෙනිය මෙයා අන්තිමේ කියලා කටින් කියන්න බෑනේ. ගණනය කළා විෂය දක්ෂතාවය බලලා විෂයන් වලට ගත්ත ලකුණු එකතු කරලා මුළු ලකුණ අර මුළු ලකුණු වල සාමාන්‍ය අරගෙන මේ මුළු ලකුණ බලලා තියලා අනිත් ලකුණුත් එක්ක බලලා සංසන්දනය කරලා තමයි පළවෙනිය කවුද දෙවෙනිය කවුද තුන්වෙනිය කවුද අන්තිමේ කවුද කියලා තෝරගන්නේ. මේ පළවෙනි උදාහරණයෙන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති. ඊට පස්සේ බලමු උදාහරණ දෙක. මෙතන මේ උදාහරණ එක කියලාමයි ආයි printing mistake එකක් වෙන්න ඕනේ. වෙන්න printing mistake එකක් තමයි අපි විතර බලමු. විතර උදාහරණ දෙක එන්න ඕනේ. ඒ කියන්නේ හිතන්න ඕනේ බලමු උදාහරණ දෙක මොකක්ද කියලා. දීලා තිනවා. ඔයාලට පේනවා ඇති. බලමු අපි. දත්ත සහ තොරතුරු වල වෙනස හඳුනා ගැනීම සඳහා පහත දැක්වෙන රූපය සලකා බලමු. දත්ත සහ තොරතුරු වල වෙනස හඳුනා ගන්න පහත දින රූපය සලකා බලන්නලු. බලමු මොකක්ද කියලා මේ දත්තයි තොරතුරුයි කියන මේකෙන් කොහොමද මේ මිනිස්සු 4 දෙනෙක් ඉන්නවා මිනිස්සු දෙන්නයි ළමයි දෙන්නයි ගෑනු කෙනයි පිරිමි කෙනයි කෙල්ලයි කොල්ලයි පොඩි කෙල්ලයි කොල්ලෙක් ඉන්නවා. බලමු ඒගොල්ලෝගෙන් කොහොමද කියලා අපි දත්තයි තොරතුරුයි හඳුනාගන්නේ කොහොමද කියලා බලමු. මෙතන උදාහරණ දෙක දත්ත සහ තොරතුරු වල වෙනස හඳුනා ගැනීම සඳහා පහත දැක්වෙන රූප සලකා බලමු. මේකේ තියෙනවා පළවෙනියෙන් අපිට පේන රතු පාට ඔන්න මෙන්න මේ තීරුවේ මම මේ මවුස් පොයින්ට් එක ඔයාලට පේන්නේ නැති මේ පළවෙනි මිනිස්සයා ළඟ තියෙන මෙන්න මෙතන මවුස් පොයින්ට් එක පේනවනේ. මේ පේනවා ඇතිනේ. මවුස් මේ පළවෙනි ළමයා රතු පාට මේ ටී-ෂර්ට් එක අඳලා කළු පාට දික්කලස්මක් ඇඳලා එක ළමෙක් ඉන්නවා කැරතු පාට කැප් එකක් දාගෙන. රැප් සීන් එකේ ඉන්න කොල්ලෙක් ඉන්නේ. ඊට පස්සේ තව මිනිස්සෙක් ඉන්නවා හොඳ හිනාවක් අර කොල්ලත් හිනාවක් දාගෙන ඉන්නේ. මම හොඳට මේ කොණ්ඩේ හැම බෙකම් කට් එක දාලා ගහලා හොඳට හිනාවක් දාලා කළුවට ඇදගෙන සපද්දෙකුත් දාලා මිනිස්සෙක් ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා පොඩි ගැහණු ළමයෙකුත් ඉන්නවා කොණ්ඩේ දෙකට බෙදලා ගවුමක්ද මොකක්ද එකක් දන්නේ ඇඳගෙන ඉන්න මන් දන්නේ ඔය කොණ්ඩේ දෙකට බෙදලා ගවුමක් ඇඳගෙන රෝස පාට සෙරපු දෙන්න තව ළමෙක් ඉන්නවා. ඊට පස්සේ තව ගැහණු කෙනෙක් ඉන්නවා කොළ පාට ඇඳගෙන. අපිට මේ දිහා බැලුවහම පේන්නේ නිකන් 4 දෙනෙක් විතරයිනේ. නිකම්ම මිනිස් රූප 4ක් විතරයි. මිනිස් රූප හරි රූප වශයෙන් ගත්ත රූප 4ක් විතරයි. ඇත්තටම ගත්තොත් මිනිස්සු 4 දෙනෙක් විතරයි. මිනිස්සු දෙන්නයි ළමයි දෙන්නෙක් කියලා කියන්න බෑනේ. අර එහෙම මෙතනදී අපිට කියන්න බෑ ළමයිද වැඩිහිටි කවුද එහෙමද කියලා අපිට අර රූපෙන් තමයි පොඩ්ඩක් පැහැදිලි වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම ගත්තාම අපිට කිසිම මෙතන අර්ථයක් නැහැ. මෙතන නිකන් ළමයෙක් ඉන්නවා රතු පාට ඇඳුමක් ඇඳලා ඊට පස්සේ මෙතන ආයේ කළු පාට ඇඳුමක් ඇඳගත්ත තව මිනිස්සෙක් ඉන්නවා තව ගැහණු ළමයෙක් ඉන්නවා රෝස පාට ඇඳගත්ත තව කොළ පාට ඇඳගත්ත තව ගැහණු කෙනෙක් ඉන්නවා. මේ 4 අපිට ගත්තාම මේ අර්ථයක් දෙන්න බෑනේ. නිකන් 4 දෙනෙක් ඉන්නේ. නිකන් මනුස්ස 4 දෙනෙක් මිනිස්සු 4 දෙනෙක් ඉන්නේ. මෙතන මිනිස්සු දෙන්නයි ගැහණු දෙන්නයි පිරිමි දෙන්නයි ඉන්නේ. අපිට මෙතන හඳුනා ගන්න බෑ මොකක්ද කියලා. අපිට වෙනම අර්ථයක් පැහැදිලි අර්ථවත් අර්ථයක් දෙන්න බෑ. බලමු අපි ඊට පස්සේ මෙම රූපේ වෙන්වෙන් වශයෙන් ගත් විට අදහසක් ලබාගත නොහැකිය. හරිනේ. මෙම රූපේ වෙන්වෙන්ව ගත් විට අදහසක් ලබාගත නොහැකිය. මෙම ඔයාලට පේන්නේ නැති මම ඔය highlight කරපු ටිකේ තියෙනවා මෙම රූපේ වෙන්වෙන් වශයෙන් ගත් විට අදහසක් ගත නොහැකිය. ඇත්ත තමයි මේ රූපේ ගත්තාම මේ ළමයා ඉන්නවා. මේ ළමයා නිකන් ළමෙක් ඉන්නවා එච්චරයි. 4 දෙනෙක් ඉන්නවා 4ට. එහෙම අපිට අදහසක් ගන්න බෑනේ. නිකම්ම මිනිස්සු 4 දෙනෙක් ඉන්නවා එච්චරයි. ඊට පස්සේ ඊළඟට කියලා තියෙනවා එහෙත්
ඊට පස්සේ කියලා තියෙනවා කහ පාටින් මම highlight කරලා තියෙන කොටසේ කියනවා ඒත් ගැළපීමක් සහිතව එක් කිරීමෙන් මෙහි සිටින්නේ පෞලක සමාජිකින් බව අපිට වැටහෙනවලු. ඔන්න ඊට පැත්තේ රූපේ තියෙනවා අම්මට සීමෙන් පෞලක සමාජිකයින් කියලා මොන දැන් පේනවා නිකම්ම අපිට මේ පළවෙනි එක නැත්නම් මේ දම් පාටෙන් highlight කරපු එක කියලා තියෙනවා රූපේ වෙන වෙනම ගත්තිට මේක වෙන වෙනම ගත්ත මේක හතර දෙනා වෙන් කරලා ගත්තාම අපිට අඳුර ගන්න බෑ පෞලකද මොකෙක්ද මොකද ආයතනයකද සංවිධානයකද මොකද කියලා අපිට හඳුන ගන්න බෑනේ වෙන නිකම් මිනිස්සු හතර දෙනෙක් කියලා විතර අපිට කියන්න පුළුවන් කිසිම අර්ථයක් දෙන්න බෑ මෙන්න මේ විදිහට මෙන්න මේ එකතු කරලා ගත්තාම එහෙත් ගැළපීමක් සහිතව එක් කිරීමෙන් මෙහි සිටින්නේ පෞලක සමාජික බව අපිට වැටහෙනවා. ඔන්න මේ හතර දෙනා අපි ගලපනවා සැකසනවා එකතු කරනවා අපි මේ හතර දෙනාව සැකසීමකට භාජනය කරනවා. මෙන්න මේ සැකසීමකට භාජනය කරාම අන්න අපිට පේන මෙහි සිටින්නේ පෞලක අය බව. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ වෙන වෙන වශයෙන් ගත්තාම මෙන්න මේවෙන් අපිට කිසිම දත්ත වලින් කිසිම තීරණයකට එළඹෙන්න බෑ. කිසිම තීරණයක් ගන්න බෑ දත්ත වලින් කියලා හොඳට මෙන්න මේ උදාහරණයෙන් ඔයාලට තේරෙනවා ඇති. මෙන්න මේ හතර දෙනා ඉන්නවා නිකම්ම නිකන් රූප හතරක් තියෙනවා නැත්නම් මනුස්ස හතර දෙනෙක් ඉන්නවා අපිට කිසිම තීරණයක් ගන්න බෑනේ මේ හතර දෙනා පිළිබඳව කවුද කියලාවත් අපි අඩු ගානේ දන්නේ. හැබැයි මෙන්න මේ විදිහට එකතු කරලා ගත්තාම මෙන්න මේ විදිහට ඒ හතර දෙනා එකතු කරලා ගත්තාම අපිට පේනවා මේ හතර දෙනා පවුලක් කියලා. පැහැදිලිනේ? හරි. අපි බලමු ඊළඟ උදාහරණය 3. උදාහරණය 3 මම මේ උදාහරණය 3 වෙනි එක නම් එච්චර ඔයාලට පැහැදිලි කරන්න යන්නේ මේකේ ඔයාලට තාම නැතු ඇති ඕලෙවල් කරනකොට සාමාන්‍යයෙන් ඩෙන්ටිටි නැත්නම් ජාතික හැඳුනුමට හම්බෙන්නේ තාම හම්බෙන්නේ නැති ඇටි මේකේ ඔයාලා මේකට මේ තියෙන්නේ පරණ ජාතික හැඳුනුම නැත්නම් පරණ ඩෙන්ටිටි පිටමද විස්තරයක් තියෙන හරියට බලමු මොකක්ද කියලා එකත් මේකේ තියෙන උදාහරණ 2 උදාහරණ එතන 3න් එතන printing mistake එක. ජාතික හැඳුනුම්පතක් ගත් විට එහි එක් සංඛ්‍යා වෙන වෙනම සැලකුව විට අර්ථය නොමැතිසේ පෙනුන දෙහි අංක පිහිටි ස්ථාන විශ්ලේෂණයෙන් පුද්ගලයා පිළිබඳ විශේෂ විශ්ලේෂණයෙන් පුද්ගලයා ලැබෙන තොරතුරු ලබා ගත හැකියි. මේ කියන්නේ මෙතන තියෙන ජාතික හැඳුනුම්පත් අංකය විශ්ලේෂණයේ උපන් වර්ෂයේ ස්ත්‍රී පුරුෂ භාවය. අපි දන්නේ ඇත්තටම දැන් ඔයාලත් දන්නේ මෙච්චර දේවල් වෙනවද කියලා. මාත්මේ පුතෙන් තමයි මේක ඉගෙන ගත්තේ. හරියට බලමු එතන දැන් ජාතික හැඳුනුම්පත් අංකය තියෙනවා. අංකය විශ්ලේෂණය කළා අපි ජාතික හැඳුනුම්පත් අංකය තියෙනවනේ ඔයාලගේ. අන්නේ ඔයාලගේ ඔයාලට තාම නැතු ඇති. තියෙනා ඉන්නවනේ. අන්නේ ජාතික හැඳුනුම්පත් අංකයෙන් නැත්නම් ඩෙන්ටිටි නම්බර් එකකින් ඒ පුද්ගලයා ඒ ඩෙන්ටිටි අදාළ පුද්ගලයා ඩෙන්ටිටියට අදාළ පුද්ගලයාගේ උපන් වර්ෂය ස්ත්‍රී පුරුෂ බව අපිට විශ්ලේෂණය කරන්න පුළුවන් දැනගන්න පුළුවන්. අලුත් එකෙත් එහෙමයි පරණ එකෙත් එහෙමයි. හරියට බලමු. මුල් අංක දෙකෙන් උපන් වර්ෂය දැක්වීම. ඔන්න මෙතන තියෙනවා හැඳුනුම්පත් අංකය. ඒ කියන්නේ ඩෙන්ටිටි නම්බර් 74යි 27යි 71යි 23යි 7B. මේ B කියන්නේ පළවෙනි මේ පරණ ඩෙන්ටිටි නම්බර් එකක් මේ තියෙන්නේ. මේ පරණ ඩෙන්ටිටි නම්බරේ මේ මුල් අංක දෙකෙන් උපන් වර්ෂය දැක්වෙනවා. අන්න අපි දැන් නිකම්ම මේ දැන් කාගේ හරි අම්මගේ හරි තාත්තගේ හරි ඩෙන්ටිටි එක අරන් බලන්න බැලුවාම නිකන් මේ විදිහට 74යි 27යි 71යි 23යි 7V කියලා දීපුවොත් ඔයාලා දන්නේ මොකද්ද කියලා. ඔයාලා හිතන්නේ මේ අපේ අම්මගේ තාත්තගේ ඩෙන්ටිටි නම්බරේ. ඒත් ඩෙන්ටිටි නම්බරේ තමයි. හැබැයි මේක වැඩිදුර අධ්‍යයනය කරලා වැඩිදුර විශ්ලේෂණය කරලා බැලුවොත් ඔයාලට තේරෙනවා ඔය මුල් අංක දෙකෙන් ඔයාගේ අම්මගේ හෝ තාත්තගේ හෝ නැත්නම් ඩෙන්ටිටි අදාළ පුද්ගලයාගේ උපන් වර්ෂය දක්වනවා. ඒ වගේම තුන්වෙනි අංකය 0.4 අතර 0.4 අතර නම් පුරුෂයෙක්ගේ ඒ හැඳුනුම්පත පුරුෂයෙක්ගේ හැඳුනුම්පතක් බවත් හඳුන ගන්න පුළුවන්. 5ත් 4න් පස්සේ 5නේ 5ත් 9ත් අතර අංක නම් අර තුන්වෙනි අංකයට තියෙන්නේ ගැහැණු කෙනෙක්ගේ නැත්නම් ස්ත්‍රියකගේ හැඳුනුම්පත බව අපිට හඳුනා ගන්න පුළුවන්. ඩෙන්ටිටි මේවක ඡායාරූප ඩෙන්ටිටි හැඳුනුම්පත් ඡායාරූපය දැක්කම අපිට අඳුර ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ගැහැණු කෙනෙක්ට පිරිමෙන්ද කියලා. නමුත් හරියටම සමහර වෙලාවට අපිට හොයාගන්න බෑ වෙනස්. සමහර අය ඉන්නවා ගෑනු පිරිමගේ ඉන්න පිරිමි ගෑනු වගේ ඉන්න මම කියන ස්වරූපේ හැඩරුව. නැත්නම් මේ අපහාසයක් නෙවෙයි. අන්න ඒ වගේ අය අපිට හඳුර ගන්න අමාරුයි. ඒත් අපිට හොඳට මේ ඩෙන්ටිටි අපි සමහරු දන්නේ අපි මේව ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම කිව්වොත් හොඳට විශ්ලේෂණය කරලා බැලුවොත් ඩෙන්ටිටි නම්බර 1 මුල් අංක දෙකෙන් මේ පරණ එකේ නම්
පරණ ඩෙන්ටිටි නම්බරේ මුල් අංක දෙකෙන් උපන් වර්ෂය දක්වනවා 74. ඔන්න මේ කියනුවට නම් 74. ඒ කියන්නේ මෙයා 1974 ඉපදෙච්ච කෙනෙක්. 1974 ඉපදෙච්ච කෙනෙක් කියලා මේ මුල් අංක දෙකෙන් අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි අංකය කියන්නේ මුල් අංක දෙක නෙවෙයි ඊළඟට තියෙන අංකය තුන්වෙනි අංකය බිංදුවත් 4ක් දක්වා අංක වලින් තියෙනවනේ බිංදුවත් 4ත් අතර අංක වලින් තියෙනවා නම් එයා පිරිමේක් බවත් කියන්නේ පුරුෂයෙක්ගේ හැඳුනුම්පතක් බවත් හැඳුනුම්පත අයිති කෙනා අංක 5ත් අංක 9ත් අන්නේ 5ත් 9ත් අතර අංකයක් ඒ 5ත් 9ත් අතර අංකයක් තියෙනවනේ එයා ස්ත්‍රී ඒ ඩෙන්ටිටිය නැත්නම් හැඳුනුම්පත ස්ත්‍රීකගේ හැඳුනුම්පතක් බවත් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් ඔයාලට මේකෙන් තේරෙන්නේ නිකම්ම බැලුවහම මේ ඩෙන්ටිටි නම්බරේ නිකම්ම ඩෙන්ටිටි නම්බරයක් විතරනේ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අම්මගේ තාත්තගේ ඩෙන්ටිටි අතට අරන් බලන්න. බැලුවහම ඔයාලට පේන නිකන් අංක ටිකක් තියෙනවා V අකුරක් තියෙනවා අකට. මොකද්ද නිකන් මේක තාත්තගේ හරි අම්මගේ හරි ජාතික හැඳුනුම්පත් අංකය. අම්මලාව මේ රටේ අනන්‍ය පුද්ගලයෙක් කියලා අනන්‍යව හඳුනා ගන්න තියෙන අංකය මේක. අම්මා හරි තාත්තා අනන්‍යව හඳුනා ගන්න තියෙන අංකය. අන්නේ අංකේ අපිට නොපෙනෙන දෙයක් අන්නේ අංකය ඇතුළේ තියෙනවා. අපි නොදන්න දෙයක් අන්නේ අංකය ඇතුළේ තියෙනවා. අපිට තවදුරටත් මේ ඩෙන්ටිටිය නැත්නම් මේ හැඳුනුම්පත අයිති පුද්ගලයා පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න. ඡායාරූපේ හැරුණකොට වැඩිදුර විස්තර දැනගන්න සමහරට ඩෙන්ටිටි අනිත් පිටිපස්සේ තියෙනවා උපන් වර්ෂය උපන් ස්ථානයේ විස්තර තියෙනවා. නමුත් ඒව මැකිලා තිබ්බොත් ඩෙන්ටිටි නම්බරේ විතරක් හොඳට පැහැදිලිව තිබ්බොත් අපිට ඩෙන්ටිටි නම්බරෙන් විතරක් ගන්න පුළුවන් උපන් වර්ෂයයි ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා. නිකන් ඩෙන්ටිටි නම්බරයක් අපිට බැලුමට පේන්නේ මොකද්ද කියලා නිකන් අංක ටිකයි අංක 2 4 2යි 4යි 6යි 8යි 9යි අංක 9 V අකුරක් තියෙනවා. ඒක නිකන් බැලුවම අපිට අංක 9 V අකුර විතරයි පේන්නේ. හැබැයි ඔක අන්නේ අංක 9යි V අකුරයි පිළිබඳව වැඩිදුර විශ්ලේෂණය කරාම ඒකෙන් අපට පැහැදිලි පේනවා මුල් අංක දෙකෙන් උපන් වර්ෂය දක්වන මුල් අංක දෙක කියන්නේ ඩෙන්ටිටි නම්බර එකේ හැඳුනුම්පත් අංකයේ මුල් අංක දෙකෙන් උපන් වර්ෂය දක්වනවා. තුන්වෙනි අංකේ මුල් අංක දෙකට පස්සේ තියෙන අංකනේ කියන්නේ තුන්වෙනි අංකයෙන් ඒ තුන්වෙනි අංකය බිංදුවත් 4ක් දක්වා අංකයක් නම් බිංදුවත් 4ත් අතර තියෙන බිංදුවත් 4ත් අතර තියෙන අංකයක් නම් ඒක පුරුෂයෙකුගේ හැඳුනුම්පතක් බවත් 5ත් 9ත් අතර කියන්නේ තුන්වෙනි ඉලක්කම හැඳුනුම්පතේ ඩෙන්ටිටි නම්බර එක නැත්නම් හැඳුනුම්පත් අංකයේ මුලින් ඉඳන් ගත්තාම තුන්වෙනි ඉලක්කම 5ත් 9ත් දක්වා 5ත් 9ත් අතර අංක වලින් දක්වනවා නම් තුන්වෙනි ස්ථානයේ තියෙන අංකය 5ත් 9ත් අංක මගින් 5ත් 9ත් අතර අංක මගින් දක්වනවා. ඒක ස්ත්‍රීකගේ එකක් බවත් අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. හරි බලමු ඊට පස්සේ මෙතන ප්‍රශ්නයක් දීලා තිනවා. ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. ක්‍රියාකාරකමක් දීලා තියෙන්නේ. දත්ත හා තොරතුරු සඳහා වෙනත් උදාහරණ 5 ලියා දක්වනවා. ඔන්න ඔයාලට ගෙදරින් කරන්න හෝම්වර්ක් වැඩක් තියෙනවා. දත්ත සහ තොරතුරු සඳහා වෙනත් උදාහරණ 5ක් ලියා දක්වනවා. ඔයාලා පරණ මොකක් හරි පොතක් හරි අලුත් පොත් ගන්න ඕනේ නැහැ. පරණ පොතක් හරි පරණ කොළ කැලි හරි මොනවද අරගෙන ඔයාලා ඩේටා වෙනම ඩේටා එක පැත්තකින් කියන්නේ දත් එක පැත්තක තොරතුරු එක පැත්තක ඒවට වෙනම උදාහරණ 5ක් ලියන්න. හරිනේ? පැහැදිලිනේ? ඔයාලට මම මේ කියපු දේවල් අමතක වුණා නම් අමතක වෙනවා නම් දවස් දෙක තුනක් යනකොට ආයෙ මේ පොත බෙල්ලලා බලන්න මොකද්ද කියලා. එතකොට මම කියන දේවල් ආයෙ ඔයාලට මතක් වෙයි. උදාහරණ තුන බලනකොට වැඩි දුරටත් මතක් වෙයි. හරි. දත්ත සහ තොරතුරු සඳහා වෙනත් උදාහරණ 5ක් ලියන්න කියලා තියෙනවා. ඔයාලට මේ 5 ලියයි කියලා මම හිතනවා. මම බලාපොරොත්තු වෙනවා ලියයි කියලා. ඔයාලා උත්තර ලියලා ඔයාලා විශ්ලේෂණය කරලා දාන්න. බලන්න විශ්ලේෂණය කළා දත්ත මොනවද විශ්ලේෂණය කරන්න, තොරතුරු මොනවද විශ්ලේෂණය කරන්න. අනිත් විදිහට විශ්ලේෂණය කළා තනියම ඉගෙන ගන්න වැඩිපුර උත්සාහ කරන්න. වැඩිපුර කාලයක් ඕවට ගත දෙන්න. හරි. බලන්න. හරි අදට මම මෙන්න මෙතරින් නවත්තනවා. මෙතරින් නවත්තලා අපි ඊළඟට දවසේ අපි ඊළඟ පාඩම කරමු. ඊට පළවෙනි පාඩම තමයි. අද පොඩ්ඩක් මට වෙලා ගියා පැයයි විනාඩි 24ක් විතර කාලය ගත වෙලා තියෙනවා මේ වීඩියෝ එක කරන්න.
ඒ කියන්නේ මම පළවෙනි පොයින්ට් එක විතරයි පළවෙනි මාතෘකාව විතර අනු මාතෘකාව විතරයි කතා කරන්න ඕනේ. මොකද මම මේ IT කියන දේ ගැන මුලින්ම හැඳින්වීමක් කරා. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය කියන දේ පිළිබඳව හැඳින්වීමක් කරා. ඊට පස්සේ පාඩම් 9 ඇතුව පාඩම් 9 වෙන වෙනම කෙටි හැඳින්වීමක් කරා. ලකුණු ගන්න ඕනේ කොහොමද කියලා කෙටි හැඳින්වීමක් කරා. පේපර් එකට 10න් කොච්චරක් එනවද 11න් කොච්චරක් එනවද කියලා කෙටි හැඳින්වීමක් කරා. ලකුණු ලේසියෙන් ගන්න පුළුවන් ප්‍රශ්න පිළිබඳව කෙටි හැඳින්වීමක් කරා. ඊට පස්සේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න මොනවද කියලා කෙටි හැඳින්වීමක් කරා. පාඩම් කළ යුතු ප්‍රශ්න මොනවද කියලා කෙටි හැඳින්වීමක් කළා. තාර්කිකව හිතලා කරන්න ඕන ප්‍රශ්න මොනවද කියලා පාඩම් මොනවද කියලා මම කෙටි හැඳින්වීමක් කරා. ඒකට මට වෙලාව වැඩිපුර වැය වුණා. ඒකින්ද මම ඊළඟ දවසේ කරන්න බලාපොරොත්තු වෙනා මේ තොරතුරු පද්ධති කියන මේ පාඩම ඉතිරි කොටසින අපි ඊළඟ දවසේ කරන්න බලාපොරොත්තු වෙනවා. පෙතරින් නම් ඊළඟ දවසේ පටන් ගමු. ඔයාලට කැමති නම් ඔයාලා කැමති නම් මේ තොරතුරු පද්ධති කියන කොටස ඕනනම් කියව ගන්න ඕන. මම කොහොමත් කරනවා. නමුත් ඔයාලට කැමති නම් කියවගෙනත් බලන්න. තේරෙනවද මේ වචන දන්නවද නිකන් වචන හුරු කරගන්න ඔයාලා නිකමට කියවලා බලන්න. මගෙන් තේරුම් ගන්න නෙමෙයි වචන හුරු කරගන්න. මේ වචන අලුත්නේ. සිංහල වල ගණන් වල විද්‍යාවෙත් පාවිච්චි කරන වචන නේ මේ IT වල තියෙන වචන. ඉංග්‍රීසි වචන ලේසි, සිංහල වචන අලුත් වචන ඔයාලට 10 වසරේදීම හම්බෙන්නේ. ඒකින්ද පොඩ වචන හුරු කරගන්න හරි නිකමට කියවලා බලන්න. කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. මම අනිවාර්යයෙන් මේ පාඩම් 10 වසරේ සේරම පාඩම් ටික එකක් නෑර ඔක්කොම ටික කරනවා. ඒක ගැන වැඩි හිතන් දෙයක් නෑ. ඔයාලා නිකන් මං කිව්වේ මුළු පොතම කියව ගන්න කියනවා නෙමෙයි. මම මේ පළවෙනි පාඩමේ තොරතුරු පද්ධතිය කියන අනුමාතෘකා යටතේ තියෙන ටික ඕන්න පොඩ්ඩක් කැමති නම් කියවලා බලන්න. මම කොහොම පාඩම කරනවා පාඩම කරාට පස්සේ අනිවාර්යෙන් ආයෙ පාරක් කියවන්න. ඊට කලින් ඔයාලට කැමති නම් ඔයාලගේ වැඩිදුර දැනුම සඳහා කියවලා බලන්න. හරි. අද අපි කතා කරේ මුලින්ම අපි කතා කරා මොකද්ද කියලා මම අර මුලින්ම මේ පාඩම් පිළිබඳව හැඳින්වුවා. IT කියන්නේ මොකද්ද කියලා හැඳින්වුවා. ඒ පිළිබඳව කතා කරා. ඊට පස්සේ මේ දත්ත සහ තොරතුරු කියන අනුමාතෘකාව මේ තොරතුරු හා සංනිධාන තාක්ෂණයේ පළවෙනි පාඩමේ දත්ත සහ තොරතුරු කියන අනුමාතෘකාව යටතේ තමයි අපි කතා කරේ. ඒකෙන් දත්ත මොනවද කියලා අපි වෙන වෙනම හඳුනාගත්තා. තොරතුරු මොනවද කියලා වෙන වෙනම තොරතුරු කියන්නේ මොනවද කියලා වෙන වෙනම හඳුනාගත්තා. ඊට පස්සේ ඒවට අපි උදාහරණ තුනක් ගත්තද දත්ත සහ තොරතුරු වෙන වෙනම හඳුනගන්න උදාහරණ තුනක් ගත්තා. එච්චර අපි කතා කරන්නේ අද. හරි අපි ඊළඟ දවසේ අපි කතා කරමු. ඉස්සෙල්ලා මම ආයේ සාරාංශයක් කරන්න. මේ සාරාංශයක් කරලම මේක නම් වීඩියෝ එක නවත්තන්නම්. මොකද ඔයාලට ආයෙසරයක් මතක් වෙන්න. මම සරලව කියන්නම් ආයේ මුලින් ඉඳන්. දත්තයක් කියන්නේ දත්ත සහ තොරතුරු කියන මාතෘකාවට මම ආයේ කතා කරනවා. කියන පොඩි වෙලාවක මට මේ සාරාංශය ගත කරන්න. දත්තයක් කියන්නේ වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. වෙන වශයෙන් ගත් කල අර්ථයක් දෙන්න බැරි දේවල් කියන අංකයක් උදාහරණ ලෙස ගත්තොත් අපිට අංකයක් වචනයක් සලකුණක් දත්ත ලෙස හැඳින්වේ. අර්ථයක් දෙන්න බැරි ඕනම දෙයක් දත්ත ලෙස හැඳින්වෙ. එච්චරයි. වෙන දත්ත කියන එකේ අර්ථ දැක්වීම තමයි වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වේ. වෙනව ගත්තාම අංකයක් වචනයක් සලකුණක් දත්ත ලෙස හැඳින්වේ. ඊට පස්සේ අපි ඊළඟට තොරතුරු ගැන කතා කරා. තොරතුරු කියන්නේ අර්ථවත් සැකසීමකට භාජනය කළ දත්ත තොරතුරු ලෙස හැඳින්වේ. අර්ථවත් සකස් කිරීමකට භාජනය කළ දත්ත නැත්නම් භාජනය වුණ දත්ත තොරතුරු ලෙස හැඳින්වේ. මොකද තොරතුරු කියන්නේ අර්ථවත් සැකසීමකට භාජනය කළ දත්ත තොරතුරු. මොනවද තොරතුරු කියන්නේ? අර්ථවත් සැකස්මකට භාජනය කළ දත්ත. තොරතුරු කියන දේවල් ආයෙ ඕන මතක තියාගන්න. තොරතුරක් කියන්නේ අර්ථවත් සැකසීමකට භාජනය කළ දත්ත තොරතුරු ලෙස හැඳින්වේ. මොකද තොරතුරක් කියන්නේ අර්ථවත් සැකස්මකට භාජනය කළ දත්ත. එච්චරයි. තොරතුරු කියන්නේ අර්ථවත් සැකස්මකට භාජනය කළ දත්ත. එච්චරයි ඔළුවේ තියාගන්න. දත්ත කියන්නේ තොරතුරේ මුල් අවධිය තමයි දත්තය. පැහැදිලිනේ? තොරතුරු කියන්නේ දත්ත කියන්නේ තොරතුරේ මුල් අවධිය. හරිනේ? වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත අර්ථවත් දත්ත ලෙස හඳුන්වනවා. ඒ වගේම අර්ථවත් ওই දත්තයක් අර අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු කියන දත්ත අර්ථවත් සැකස්මකට භාජනය කරලා ගත්තාම අපිට තොරතුරු ලැබෙනවා. අපි පළවෙනි උදාහරණය කතා කරා වාර විභාගයේ ලකුණු ගත්ත
ළමයි 3 දෙනෙක් කියලා ළමයි 3 දෙනා මෙහෙම ලකුණු දාලා දෙන්න පැහැදිලි නැහැ කියලා අපි කතා කරා. මේ වගුවේ දාලා තියෙදි ඊට පස්සේ මේ වගුවේ දාලා මෙහෙම වගුවක දාලා තියෙදි විෂයන් හැට ගත්ත වෙන වෙනම විෂය කුසලතා විෂය දක්ෂතාවය වෙනම පැහැදිලි වෙනවා. ඊට වැඩිය අපිට තීරණයකට එළඹෙන්න පුළුවන් මෙන්න මේ විදිහට ළමයාගේ මුළු ලකුණු සාමාන්‍ය ස්ථානය ගත්තාම පන්ති පළවෙනි දෙවෙනි තුන්වෙනි කවුද කියලා මෙන්න මේ වගුවෙන් තීරණය කරගන්න පුළුවන්. එතකොට මේ වගුවට අනුව භාෂාව ගණන් විද්‍යාව ඉතිහාසය සෞඛ්‍ය ඉංග්‍රීසි යන විෂයන් වලට එක් ළමයා නැත්නම් රවි ක්‍රිෂාන් රිස්වාන් යන ළමයි තුන්දෙනා එක් විෂයට මේ විෂයන් හයෙන් එක් විෂයට වෙන වෙනම ගත්ත ලකුණු දත්ත ලෙසත් හඳුන්වනවා. මුළු ලකුණ සාමාන්‍යයේ ස්ථානය කියනවා තොරතුරු ලෙසත් අපි හඳුනා ගත්තා. හරි. ඊට පස්සේ තව දෙයක් කියන්න තියෙනවා දත්ත වලින් තීරණ ගන්න බෑ. ගන්න යන්න එපා. දත් වලින් තීරණ ගන්න බෑ. ගන්න යන්නත් එපා. දත් අර්ථවත් සකස්මකට භාජනය කළා තමයි තොරතුරක් ලැබෙන්නේ. අන්නේ තොරතුරු වලින් තමයි අපි තීරණ ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඊළඟට කතා කරා දෙවෙනි උදාහරණය වෙන මේ විදිහට මේ මිනිස්සු 4 දෙනෙක් ඉන්නවා. අපි දන්නේ මිනිස්සු 4 දෙනා වෙන වෙනම ගත්තාම වෙන වෙනම ගත්තාම අපිට කිසිම අර්ථයක් දෙන්න බෑ මේ මිනිස්සු 4 දෙනාට. හැබැයි මේ මිනිස්සු 4 දෙනා ක්‍රියාවලියට ලක් කරලා එකතු කරලා ගත්තාම අපිට පේන පවුලක් කියලා. මේ නිකන් ගත්තාම මේ 4 දෙනා දත්තයක්. මේ වගේ මවුස් පොයින්ට් එක යනවා පේනවා ඇතිනේ. ඒ නිකන් ගත්තාම මේ 4 දෙනා නිකම්ම අර්ථයක් දෙන්න බෑනේ. මේ 4 දෙනාට අර්ථයක් දෙන්න බෑ. මෙයාට අර්ථයක් දෙන්න බෑ. මෙයාට අර්ථයක් දෙන්න බෑ. මෙයාට අර්ථයක් දෙන්න බෑ. මෙයාට අර්ථයක් දෙන්න බෑ. මේ 4 දෙනාට අර්ථයක් දෙන්න බැරින්ද මේ 4 දෙනා අපි දත්තයක් ලෙස හඳුන්වනවා. හැබැයි මේ 4 දෙනා ඊට පස්සේ එකතු කරලා ගත්තාම අපිට අර්ථයක් දෙන්න පුළුවන්. අන්න අපි එතකොට තොරතුරක් ලෙස ගන්නවා. ඊළඟට අපි උදාහරණ තුන බැලුවා. ජාතික හැඳුනුම්පත් අංකය පිළිබඳව ඔයාලා මම හිතනවා ඔයාලා දන්නේ නැති දේ පිළිබඳව දැනගන්න නැති මේ උදාහරණ කියලා. මොකද මේ අපි දන්නේ ඩෙන්ටිටි නම්බරේ විතරයි අපි දන්නේ ඩෙන්ටිටි නම්බරේ දන්න වුණාට අපි දන්නේ ඩෙන්ටිටි නම්බරේ මොකද්ද මේ ඇතුලෙන් අපි වැඩ සවිස්තරාත්මකව විශ්ලේෂණය කළ බැලුවොත් මොකද්ද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැනේ. අපි අද මේ උදාහරණොත් අපි යම් කිසි දෙයක් මේ ඉගෙන ගත්තා කියලා මට හිතෙනවා. මොකද අපි දන්නේ මේ දේ පිළිබඳ ඩෙන්ටිටි නම්බරේ කියන්නේ ජාතික හැඳුනුම්පත් අංකයේ මුල් අංක දෙකෙන් උපන් වර්ෂයක් දක්වනවා. ඊට පස්සේ තුන්වෙනි අංකයෙන් ඊළඟට කියන්නේ මුල් අංක දෙකට පස්සේ තියෙන අංකය කියන්නේ තුන්වෙනි අංකයෙන් තුන්වෙනි අංකය බිඳුවත් හතරත් අතර නම් එයා පිරිමි කෙනෙක් විදිහට අපි හඳුනා ගන්නවා. ඒ තුන්වෙනි අංකයේ 5ත් 9ත් අතර අංකයක් නම් ගැහැණු කෙනෙක් විදිහටත් හඳුනා ගන්නවා. ඊට පස්සේ ක්‍රියාකාරකම දීලා තියෙන දත සහ තොරතුරු සඳහා වෙනත් උදාහරණ 5ක් ලියා දක්වන්නේ කියලා ඔයාලා කැමති නම් අනිවාර්යෙන් කරන්න. කොලයක් අරගෙන පරණ කොලයක් හරි පරණ පොතක් හරි අලුත් පොත් ඕනේ ගන්න. දත් සහ තොරතුරු දත්ත වෙනමයි තොරතුරු වෙනමයි ඒවා ලියලා උදාහරණ පැහැදිලිව ලියලා සටහන් කරගන්න. හරි. එහෙනම් අද අපි අදට මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු එහෙනම්. හැමෝම හොඳට වැඩ ටික කරගෙන යන්න. අපි මෙතනින් නවත්තන වීඩියෝ එක අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.